ආයුබෝවන් දුවලා පුතාලා හැමෝටම මා නැවත වතාවක් ඔබ හා සාකච්ඡා කිරීමට මෙසේ එකතු වන්නේ අපි මේ දැනට කරගෙන යන පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් පළාත් 9 පාසල් සඳහා අවසාන වාර පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරපු 10 වසර ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයෙහි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව තමයි අපි මේ කරගෙන යන්නේ. මේ වන විට අපි ප්‍රශ්න පත්‍ර කීපයක් පළාත් ප්‍රශ්න පත්‍ර කීපයක් අපි සාකච්ඡාව අපි අවසන් කරලා තියෙන්නේ. ඉතින් අපි තව දුරටත් මේ පසුගිය වසර කීපය තුල මේ පළාත් පාසල් සඳහා නිකුත් කරපු ඒ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අපි දිගටම කරගෙන යනවා. ඒක නිසා අපේ දිවයිනේ විවිධ පළාත්වල සිටින අපේ දරු දැරියන්ට මේක හොඳ අවස්ථාවක්. මොකද ඔවුන්ට අවස්ථාව හිමි වෙනවා මේ දිවයිනේ අනෙකුත් පළාත්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලැබිච්ච ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියලා ඒ තමාගේ තියෙන දැනුම් පරාසය තවදුරටත් පුළුල් කර ගැනීමට සහ සාමාන්‍ය පෙළ විභාගයට ඉතාමත් විශ්වාසයෙන් යුතුව පෙනී සිටිලා විවිධාකාරයේ ප්‍රශ්නවලට පිළිතුරු ලියලා හොඳ ශක්තියක් පන්නරයක් ලබාගෙන විශ්වාසයෙන් අදිෂ්ඨානයෙන් යුතුව මේ සාමාන්‍ය පෙළ විභාගයට මූණ දීලා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න ඒකෙන් අපිට ඉඩ ප්‍රස්තාවක් ලැබෙන නිසා. මොකද අපි දන්නවා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සැකසෙන්නේ මේ 10 වසර සහ 11 වසර කියන ඒ වසර දෙකටම අදාළ ඒ විෂය නිර්දේශය තුලින් තමයි මේ ප්‍රශ්න සියල්ල සකස් වන්නේ. ඒක නිසා අපිට මේ 10 වසර පාඩම් කිසිසේත්ම අපගේ මේ පාඩම් කරන වපසරින් අපිට අයින් කරන්න බෑ. මේ 10 වසරේදී අපි ඉගෙන ගන්න දේවල් ලබන අවුරුද්දේදී අපි සාමාන්‍ය පෙළ විභාගයට ලියනකොටත් අපිට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. මේවා අපිට අමතක කරන්න බෑ කියන ඒ පණිවිඩයක් දෙමින් මම මේ අද තවත් පළාත් ප්‍රශ්න පත්‍රයක් අපි සාකච්ඡාව සඳහා තෝරගෙන තියෙනවා. එhmenan අද ඔයගලන්ට පේනවා ඇති මම තෝරගෙන තියෙන්නේ 2018 අවුරුද්දේ උතුරුමැද පළාතේ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු උතුරුමැද පළාතේ පාසල් සඳහා මේ ඉදිරිපත් කරපු අවසාන වාර පරීක්ෂණය. ඒකේ 2018 අවසාන වාර පරීක්ෂණේ පළවෙනි ප්‍රශ්න පත්‍රය අපි දැනටමත් අපි සාකච්ඡා කරලා තියෙන්නේ. අපි දැන් ප්‍රශ්න පත්‍ර අංක 2 තමයි අපි දැන් මේ සාකච්ඡාව සඳහා තෝරගෙන තියෙන්නේ. එhmenan මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරනකොට මම හිතනවා අපේ දරු දැරියෝ සමහර වෙලාවට මේ ප්‍රශ්න පත්‍රය දැනටමත් හොයාගෙන අපි මේකේ තියෙන ප්‍රශ්න ටිකට පිළිතුරු ලියලා අපි කාලය තුල අපිට දීලා තියෙන નિયમિત කාලය තුල පැය දෙක තුල අපි පිළිතුරු ලියලා ඒ පිළිතුරු පත්‍රයත් අතේ තියාගෙන සමහරලාට මගේ මේ සාකච්ඡාවට සහභාගී වෙනවා ඇති. එහෙම නැත්නම් අපේ දරු දැරියන්ට පුළුවන් මේ ප්‍රශ්න පත්‍රය මාත් එක්ක මේ ආකාරයෙන් අපිට හදාගෙන යන්න. ඉතින් මේ වගේ මම ඔයගොල්ලන්ට මතක් කරන්නේ ඉදිරියේදී කරන ප්‍රශ්න පත්‍ර පුළුවන් නම් ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍රේ කලින් හොයාගෙන ඒකට පිළිතුරු තනියෙන්ම ලියලා ඊට පස්සේ මගේ මේ සාකච්ඡාවට සහභාගී වෙලා ඔයගොල්ලෝගේ අඩුලුහුඩුකම් මොනවද කියන එක හඳුනගන්න අවශ්‍ය කටයුතු කරන්න කියලා. හොඳයි. මම හිතනවා මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ආරම්භ කරන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය ගැන යම්කිසි අදහසක් දුන්නා නම් හොඳයි කියලා. එතකොට බලන්න මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ අපිට මොකද්ද තියෙන්නේ? පළවෙනි ප්‍රශ්නය ඇතුළුව කියලා තමයි කියන්නේ. පළවෙනි ප්‍රශ්නය අනිවාර්ය ප්‍රශ්නයක්. සාමාන්‍ය පෙළ විභාගයේ ගත්තත් පළවෙනි ප්‍රශ්නයට අපිට වරණයක් නැහැ. ඒකේ තියෙන ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිතුරු දෙන්න ඕන. ඒකේ ප්‍රශ්න කොටස් 10ක් අපිට ලැබෙනවා පළවෙනි ප්‍රශ්නේ. මේ තින්නේ 10කින් තමයි ඉවර වෙන්නේ. සමහර ප්‍රශ්න වලට උප ප්‍රශ්න දෙක ගානෙත් තියෙනවා. එතකොට අපිට ලකුණු 20කුත් ලැබෙනවා. පළවෙනි ප්‍රශ්නෙට උප ප්‍රශ්න 10යි ඔක්කොම ලකුණු 20යි. එතකොට මේ පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නේ. ඊට පස්සේ කියනවා මේකේ මේ උපදේශ ටික හොඳින් කියවන්න ඕන. මේකේ මොකද්ද කියන්නේ?
පළවෙනි කොටස කියලා කියන්නේ ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයට පස්සේ අපිට ලැබෙන කොටස. මේ තියෙන්නේ පළවෙනි කොටස. පළවෙනි කොටස අපිට දැන් මෙතනින් පේනවා අනිවාර්ය ප්‍රශ්නයට පස්සේ අපිට ලැබෙන්නේ පළවෙනි කොටස. පළවෙනි කොටසේ අපිට කියන්නේ ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න කියලා ව්‍යාපාර අධ්‍යයන කොටසේ. ඒතර මේ කොටසේ අපිට ප්‍රශ්න 3ක් ලැබෙනවා. 3ෙන් අපි 2ක් විතරයි පිළිතුරු ලියන්න ඕන. එතන මේකේ ලකුණු කීයක් ලැබෙනවද? 8 ගානේ ලකුණු 2ක් ලැබෙනවා. එතකොට ලකුණු 16යි. එතකොට පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 20යි. එතකොට මේකට 16යි. එතකොට දැන් 20යි 16යි 36යි. එතකොට අපි දන්නවා දෙවෙනි ප්‍රශ්නෙට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අපිට ලැබෙන මුළු ලකුණු සංඛ්‍යාව කීයද? ලකුණු 60යි. එහෙමනම් තව ලකුණු 24ක් තමයි අපිට අඩුව තියෙන්නේ. එතකොට ඒ ලකුණු 24 අපිට ලැබෙන්නේ ඇත්තටම මේකේ දෙවෙනි කොටසෙන් ප්‍රශ්න පත්‍රයේ. දෙවෙනි කොටස ගිණුම්කරණයේ ආශ්‍රිතව තමයි ප්‍රශ්න සකස් වෙන්නේ. මේකෙත් අපිට සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 3ක් ලැබෙනවා. 3ෙන් අපි 2ක් තමයි තෝරගන්න ඕන. එතකොට දෙකකට පිළිතුරු ලිවීමෙන් අපිට ලකුණු 24ක් උපයගෙන මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60 අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. එතකොට තවත් අපි තව දුරටත් යමක් සඳහන් කරොත් මේ අනිවාර්ය ප්‍රශ්නේදී අපි ප්‍රශ්න එකක්වත් මගහරින්නේ නැතුව ලකුණු 20 ගන්න මේ සියලුම ප්‍රශ්න වලට අපි පිළිතුරු ලියන්න ඕනේ. එතකොට අනිවාර්ය ප්‍රශ්නය සකස් වන්නේ සාමාන්‍යයෙන් මේක දෙපැත්තෙන්ම එන එකක්. ඒ කියන්නේ දෙපැත්ත කියලා කියන්නේ ව්‍යාපාර කොටස සහ ගිණුම්කරණය යන දෙකෙන්ම අපිට ඒ සංයෝජනයකින් තමයි අපි මේ ප්‍රශ්න සකස් වෙන්නේ. ඒකට පාදක වෙන්න අපිට සිද්ධියක් දෙනවා. පුංචි සිද්ධියක් දෙනවා. කේස් ස්ටඩි එකක් දෙනවා. ඒ කේස් ස්ටඩි එක හොඳට අපි ඒක තේරුම් අරගෙන අපි ඒකේ යම් දේවල් අපිට ඕන නම් උපක්‍රමයක් විදිහට highlight කරගෙන මේවා අපි මනසට දාගන්න ඕන මොකද්ද මේ කේස් එක කියලා. ඒ ආශ්‍රිතව තමයි අපිට බොහෝ විට මේ ප්‍රශ්න තියෙන 10ටම අපිට පිළිතුරු ලියන්න අපිට ඉඩ ප්‍රස්තාව ලැබෙන්නේ. ඊළඟට අපිට හම්බෙන ව්‍යාපාර අධ්‍යයන කොටසේදී අපි අර අපේ විෂය නිර්දේශයේ ව්‍යාපාර අධ්‍යයන කොටසට අදාළ ප්‍රශ්න තමයි අපිට එතෙන්දී ඒ ආශ්‍රිතව තමයි මේ සියලු ප්‍රශ්න අපේ සකස් වෙලා තියෙන්නේ. ලකුණු 8 ගානේ අර මං කිව්ව විදිහට ලකුණු ගන්න පුළුවන්. ඊට පස්සේ අවසාන කොටස තමයි ගිණුම්කරණයේ කොටස. ඒකෙන් අපිට ගණන් හදන ඒ කොටස් බොහෝ විට අපෙන් පරීක්ෂා කරන තැන තමයි මේ ගිණුම්කරණ අධ්‍යයනය කියන්නේ. ඉතින් ඒකේ අපි දන්නේ නැහැ කොතනින් ප්‍රශ්න අහයිද කියලා. ඒක නිසා අපිට මේ වගේ ප්‍රශ්න පත්‍ර රාශියකට අපි පිළිතුරු ලියලා අපිට ඒ අපේ තියෙන විශ්වාසය අපිට වර්ධනය කරගන්න පුළුවන්. එතකොට මේකෙදි අපිට ලැබෙන කාලය පිළිබඳ අපිට ප්‍රශ්නයක් එනවා. අපි දන්නවා පැය 2ක් ඇතුළත මේ සියලු දේවල් අපි මේ ප්‍රශ්න අපි තීරණය කරන්න ඕන. අපි નિયમિત කාලය තුල අපි මේ පිළිතුරු පත්‍ර ලියලා අපි සියලුම ප්‍රශ්න වලට අපෙන් අහලා තියෙන තෝරගන්න තියෙන ප්‍රශ්න දෙකක් නම් ඒ විදිහට අපි එකක්වත් ඒවා මගහරින්න නැතිව මං කියන්නේ තෝරගන්න ප්‍රශ්න දෙක විතරයි. හරි? අපි අපිට අවශ්‍ය ප්‍රශ්න ප්‍රමාණය අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ඒක නිසා මම ඕගලන්ට අවවාදයක් විදිහට කියනවා. ඕගොල්ලෝ දන්නවා වුණාට මේ ප්‍රශ්න සියල්ලටම උත්තර දෙන්න උත්සාහ කරන්න එපා. අර තෝරගන්න තියෙන අවස්ථාවල් වලදී. ප්‍රශ්න 3කින් 2ක් තෝරගන්න තියෙන අවස්ථාවලදී නිවැරදිව බුද්ධිමත්ව තීරණය කරන්න මට වැඩිම ලකුණු ගන්න පුළුවන් මෙන්න මේ ප්‍රශ්න දෙකට. ඒක නිසා මම මේ ප්‍රශ්නේ අතාරිනවා කියලා. ඉතින් ඒ අතාරින්න ඉස්සෙල්ලා අපි තක්සේරුවකට එන්න ඕන මේ ප්‍රශ්න පත්‍රයේ කියවගෙන ගිහිල්ලා වරක් හෝ දෙවරක් වේගයෙන් කියවගෙන ගිහිල්ලා අත්හරින ප්‍රශ්න තීරණය කරන්න. ඊට පස්සේ අපි ප්‍රශ්න වලට පිළිතුරු ලියාගෙන යනවා. යම් කිසි ප්‍රශ්නයක් අමාරු දෙයක් තියෙනවා නම් අපිට කාලේ ඉතුරු වුණොත් ඉඩ ප්‍රස්ථා තිබ්බොත් ඒකට අපිට ඒකට ඇටෙන්ඩ් වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය ඉඩ පහසුකම් ඒවා මේවා එහෙම නැත්නම් විශේෂ ලකුණක් තියලා අපිට ඒ ප්‍රශ්නේ නැවත වතාවක් ෆයින් ටියුන් කරන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. වැදගත් දේ තමයි අපිට ලැබෙන පැය දෙක අපි උපරිම ප්‍රයෝජනට අරගෙන අපි මේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න ඕන. සාරවත් කරුණුත් එක්ක අනවශ්‍ය විදිහට යන්නේ නැතුව ලකුණු දෙකක් නම් තියෙන්නේ. ඒ දෙකට හරියන විදිහේ පිළිතුරක් තමයි අපි ලියන්න ඕන. සියලුම දන්න දේවල් ලියන්න යන්න එපා. කෙටි පිළිතුරක් ලියන්න, සම්පූර්ණ පිළිතුරක් ලියන්න, හරියටම තේරුම් ගන්න මොකක්ද අහන ප්‍රශ්නේ කියලා. ඉතින් මම හිතනවා මම මේ ඔයගලන්ට දුන්න
මේ උපදෙස් ගොන්න හොඳටම ප්‍රයෝජනවත් කියලා ප්‍රමාණවත් කියලා මේ ප්‍රශ්නයට නිවැරදිව පිළිතුරු ලියන්න. එහෙමනම් මේ උපදෙස් ටික මෙසේ අපි සාකච්ඡා කිරීමෙන් අනතුරුව අපි එහෙමනම් ප්‍රශ්න එකින් එක සාකච්ඡාවට දැන් යොමු වෙමු. හොඳයි. ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය සහ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන කරුණු කාරණා ගැන අපි දැන් දැනගත්තා. එහෙමනම් දැන් අපි උත්සාහ කරමු මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නවලට එකින් එක පිළිතුරු සපයන්න. හොඳයි. අපි දැන් බලමු මේ මුලින්ම දෙන උපදෙස් ටික. පළමු ප්‍රශ්නය ඇතුළුව එක කොටසින් ප්‍රශ්න දෙකක්ද දෙක කොටසින් ප්‍රශ්න දෙකක්ද බැගින් තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්න. එමනම් අපිට මුළු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5යි පිළිතුරු ලියන්න තියෙන්නේ. මේ පළවෙනි ප්‍රශ්නය තමයි අපි හඳුන්වා දීපු අනිවාර්ය ප්‍රශ්නය. ප්‍රශ්න 10ක් තියෙනවා. කෘෂිකර්ම උපාධිධාරියෙකු වන ප්‍රියන්ත කාබනික පොහොර නිපදවීම ආරම්භ කරන ලද්දේ රැකියාවෙන් ලැබෙන වැටුපට අමතරව අමතර ආදායම් මාර්ගයක් ලෙසය. කාබනික පොහොර සඳහා පැවති ඉහළ ඉල්ලුම නිසාම රැකියාවෙන් ඉවත්ව ප්‍රියන්ත පූර්ණකාලීනව තම ව්‍යාපාර කටයුතු සඳහා යොමු විය. ප්‍රදේශයේ ජනතාවගෙන් දිරාපත්වන කසල මිලදීගෙන කාබනික පොහොර නිපදවීම ප්‍රියන්ත විසින් සිදු කරන ලද අතර ඔහුගේ ගෙවත්තේ ඉඩකඩ ඒ සඳහා යොදා ගන්නා ලදී. 2018 සැප්තැම්බර් මාස 1 වෙනි දින ප්‍රියන්ත කාබනික පොහොර නිෂ්පාදකයෝ යන නමින් ව්‍යාපාරය ලියාපදිංචි කළ අතර එදිනට පැවති වත්කම් හා වගකීම් පහත දක්වා ඇත. වත්කම් සහ වගකීම් අපට පේනවා 4ක්. ඊට පස්සේ 2018 සැප්තැම්බර් මාස සිදු වූ ගණදෙනු කීපයක් පහත දැක්කේ. අර කලින් දීලා තිබ්බේ ආරම්භක දිනේදී පැවති වත්කම් සහ අනෙකුත් වගකීම් තමයි අපිට මුලින්ම දීලා තිබ්බේ සැප්තැම්බර් මාස 1 වෙනි දින තත්ත්වය. වත්කම් සහ වගකීම්. දැන් දෙන්නේ පැහැදිලිවම කියනවා සැප්තැම්බර් මාසය තුල සිදු ගණදෙනු 14ක් පහත දක්වා ඇත. අත්පිට විකුණුම් බැංකු ගිණුමක් ආරම්භ කිරීම සහ විදුලි වියදම් චෙක් පතකින් ගෙවීම. ඒ වගේම 4 වෙනි ගණදෙනුව රුපියල් 50000ක් වටිනා යන්ත්‍ර උපකරණ 50000ක් වටිනා උපකරණ සිල්වා සමාගමෙන් ගත්තා කියලා කියනවා. බලන්න මේ වචන දීලා තියෙන හැටි. 50000ක් වටිනා උපකරණ සිල්වා සමාගමෙන් ගත්තා කියලා තමයි කියලා තියෙන්නේ. වචන ටික මතක තියාගන්න. ඒකේ වැදගත්කමක් තියෙනවා. මම ඒක පස්සේ ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඇයි මම එහෙම කියන්නේ කියලා. හොඳයි, සිද්ධිය අපි දැන් අධ්‍යයනය කරා. අපි නැවත වතාවක් සිද්ධිය තිරේ ඔයගොල්ලන්ට පේන්න සලස්වලා තියෙනවා. මොකද ප්‍රශ්නෙත් එක්ක අපිට ඒක බලා ගන්න ඕන හන්ද. පළවෙනි ප්‍රශ්නේ ආ කොටස අපෙන් අහන්නේ මෙම ව්‍යාපාරය කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත්ද? ආ කොටස මෙම ව්‍යාපාර සංවිධාන වර්ගයේ අවාසි මොනවද? හොඳයි. මේ විදිහට අපි ප්‍රශ්න 10ක් දක්වා ඉදිරියට අපට යෑමට අවශ්‍යයි. ඉතින් අපි දැන් බලමු එහෙමනම් පිළිතුරු සැපීම ආරම්භ කරමු. දැන් අපි මේ සිද්ධිය අපි යම් අදහසක් අපේ මනසේ තියෙනවා මේ සිද්ධිය පිළිබඳව. ඒක නිසා අපිට ඒ අදහස තව දුරටත් තහවුරු කර ගැනීමට මම යෝජනා කරනවා අපි තවත් එක සැරයක් මේ පිළිතුරු සපයන්න ඉස්සෙල්ලා මේ සිද්ධිය ඉක්මනට කියවලා බලමු. හොඳයි. මොකද්ද කියන්නේ? කෘෂිකර්ම උපාධිධාරියෙකු වන ප්‍රියන්ත මෙන්න මම වැදගත් දේවල් දැන් ලකුණු කරගන්නවා. ප්‍රියන්ත කාබනික පොහොර නිපදවීම
ආරම්භ කරන ලද්දේ රැකියාවෙන් ලැබෙන වැටුපට අමතරව ආදායම් මාර්ගයක් ලෙසය. කාබනික පොහොර සඳහා පැවති ඉහළ ඉල්ලුම නිසාම රැකියාවෙන් ඉවත්ව ප්‍රියන්ත පූර්ණකාලීනව තම ව්‍යාපාර කටයුතු සඳහා යොමු වී ඇත. ප්‍රදේශයේ ජනතාවගෙන් දිරාපත්වන කසල මිලදීගෙන කාබනික පොහොර නිපදවීම ප්‍රියන්ත විසින් සිදු කරන ලද අතර ඔහුගේ ගෙවත්තේ ඉඩකඩ ඒ සඳහා ඔහු යොදාගන්නා ලදී. ගෙවත්තේ ඉඩකඩ. 2018 සැප්තැම්බර් මාස 1 වෙනි දින ප්‍රියන්ත කාබනික පොහොර නිෂ්පාදකයෝ නමින් ව්‍යාපාරය ලියාපදිංචි කරයි. එදිනට පැවති වත්කම් සහ වගකීම් පහත දක්වා ඇත. මුදල් ණයගැතියෝ ණය හිමියෝ සහ උපකරණ තමයි මේ දිනය වෙන විට වත්කම් විදිහට තියෙන්නේ. ව්‍යාපාරය ආරම්භ කර වහාම තත්ත්වය තමයි මෙතනින් පෙන්නුම් කරන්නේ. ඊට පස්සේ අපිට දෙනවා සැප්තැම්බර් මාසය තුල සිදු වූ ගනුදෙනු කීපයක් පහත දැක්වේ. අත්පිට විකුණුම් බැංකු ගිණුමක් ආරම්භ කිරීම, විදුලි වියදම් චෙක්පතකින් ගෙවීම සහ රුපියල් 50,000ක් වටිනා උපකරණ සිල්වා සමාගමෙන් ගැනීම කියන කරුණු කාරණා තමයි අපි සැකෙවින් අපි දැන් හඳුනාගෙන තියෙන්නේ. එහෙමනම් දැන් අපි සූදානම් මේ සිද්ධිය පිළිබඳව ඉතාමත් හොඳ අදහසක් අපේ මනසේ තියාගෙන නිර්වුල්ව අපි දැන් පිළිතුරු සැපීම ආරම්භ කරමු. හොඳයි. මෙම ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත්ද? කොටස් දෙකක් තියෙනවා. මෙම ව්‍යාපාර සංවිධාන වර්ගයේ අවාසි ගැන කතා කරන්න කියලා. එතකොට ලකුණු දෙකයි අපිට ගන්න තියෙන්නේ. ඉතාමත් කෙටි පිළිතුරකින් අපිට මේකට උත්තරේ සපයන්න පුළුවන්. එතකොට ව්‍යාපාර සංවිධාන කුමන ව්‍යාපාර සංවිධාන වර්ගයකට අයත්ද? අපි අදහසක් තියෙන්න ඕන මේ ව්‍යාපාර සංවිධාන වර්ග වර්ගීකරණය කරන්නේ කුමන ආකාරයෙන්ද? මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන්න නම් අපිට වඩාත් ගැළපෙන සංවිධාන වර්ගීකරණය අපේ මනසට එන්නත් ඕන. උගලන්ට පොඩ්ඩක් මතක් කරොත් අපි දන්නවා ව්‍යාපාරික අයිතිය අනුව, ව්‍යාපාරික අරමුණු අනුව, ඒ වගේම ව්‍යාපාරික පරිමාව අනුව ව්‍යාපාර වර්ග කරන හැටි අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට අපි මේ වගේ වර්ගීකරණ කීපයක් තියෙන අවස්ථාවක මේ ප්‍රශ්නෙට අපි උත්තර දෙන්නේ කුමන වර්ගීකරණයෙන්ද කියන නිගමනයට අපිට එන්න සිද්ධ වෙනවා. එතකොට ඔය කියන ඕනම වර්ගයකින් අපිට මේකට උත්තර දෙන්න පුළුවන්ද කියන එක උදාහරණයක් විදිහට අරමුණු අනුව වර්ගීකරණයක් අපි මෙතන ඒක ගැලපෙනවද එහෙම කියලා කියන්නේ. ඇයි අරමුණු අනුව වර්ගීකරණය පිළිබඳ අපි මෙතන කතා කරන්නේ නැත්තේ? මොකද මේ ගානේ කියලාම තියෙනවා මොකද්ද? මේ ව්‍යාපාරය කොහොමත් අපි ආරම්භ කරලා තියෙන්නේ අමතර ආදායමක් ලබා ගන්න. මොකද ප්‍රියන්ත කියලා කියන්නේ අපේ කතානායකයා රජයේ රැකියාවක් කරන පුද්ගලයෙක්. කොහෙද? කෘෂිකර්ම උපාධිධාරයෙකු වන ප්‍රියන්ත කොහරි රජයේ රැකියාවක් කරනවා කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. කෙසේ වෙතත් රැකියාවක් කරනවා කියන එක අපිට උපකල්පනය කරන්න පුළුවන්. යම් කිසි ආයතනයක. රජයේද පුද්ගලික අංශෙත් දන්නේ නැහැ. නමුත් අමතර ආදායමක් සඳහා මේක. එහෙනම් අපි ව්‍යාපාරය කරන්නේ ආර්ථිකමය ප්‍රතිලාභයක්, ලාභය මුඛ්‍ය අරමුණු කරගෙන තමයි මේ ව්‍යාපාරය අනිවාර්යයෙන්ම කරගෙන යන්නේ. ඒක හන්ද අපිට මේ ලාභ ලබන ව්‍යාපාර සහ ලාභ නොලබන ව්‍යාපාර කියන එකට යන ඒ වර්ගීකරණයෙන් උත්තර දෙන එක එතරම් සුදුසු නෑ. පරිමාණය අනුවත් ගත්තොත් අපි දන්නවා මේක කුඩා පරිමාණයේ ව්‍යාපාරයක් කියලා. නමුත් මෙතෙන්දී අපි වඩාත් ගැළපෙන ව්‍යාපාර සංවිධාන විශේෂය තමයි මේ ව්‍යාපාරවල අයිතියත් එක්ක. ඒක තමයි නිතරම ප්‍රශ්න පත්‍ර වලින් අපි අහන්නේ. අපි බොහෝ විට අපිට හඳුන ගන්න තියෙන්නේ ව්‍යාපාරවල අයිතියත් එක්ක අපිට කරන්න පුළුවන් වර්ගීකරණය.
එතකොට අයිතිය අනුව ව්‍යාපාර වර්ග කරන හැටි ඔයගලන්ට මතක් වෙනවද? මූලික වශයෙන් අයිතිය අනුව කොටස් කීයකට බෙදෙනවද? දැන් මේ දේවල් ඕගොල්ලොන්ගේ මනසට දැන් ගලාගෙන එන්න ඕන. ඉතින් දැන් උත්තරේ මං හිතන්නේ ඕගොල්ලෝ දෙනවා ඇති. සමහරවිට උත්තරේ දැන් ලියා ගන්නත් ඇති. මොකද්ද ලියපු උත්තරේ? මේක කුමන වර්ගීකරණයද මේකට ගැලපෙන්නේ? අයිතියත් එක්ක ව්‍යාපාර වර්ගීකරණ දෙකයි. මොකද්ද? පුද්ගලිකාංශේ ව්‍යාපාර සහ රාජ්‍යාංශේ ව්‍යාපාර. එතකොට ප්‍රියන්තට පුළුවන් ද රාජ්‍යාංශේ ව්‍යාපාරයක් ආරම්භ කරන්න? ප්‍රියන්තට කිසිම හේතුවක් නැහැ. මොකද මේක පුද්ගලිකාංශේ ව්‍යාපාරයක්. එහෙමනම් අනිවාර්යයෙන්ම පුද්ගලිකාංශේ ව්‍යාපාර සංවිධාන විශේෂ කීපයක් ගැන අපි ඉගෙනගෙන තියෙනවා. ඒයින් එකක් තමයි මේකට ගැලපෙන්නේ. කොහොමද අපි තීරණය කරන්නේ? මේ සිද්ධියේ දීලා තියෙන තොරතුරුත් එක්ක ගලපලා තමයි අපි තීරණය කරන්න ඕනේ. අපි දන්නවා මේකේ හිමිකාරත්වය අයිතිය භ්‍රමණය වන්නේ කවුරුන් වටාද? අයිතිකරුවෝ කී දෙනෙක් ඉන්නවද? එක්කෙනෙක්ද? ඊට වඩා අයිතිකරුවෝ ඉන්නවද? කියන දේවල් තමයි අපේ මනසට දැන් එන්න ඕන. එතකොට අපි දන්නවා මේ සිද්ධිය කියවනකොට කොතනකවත් තිබ්බේ නෑ මේකේ ගොඩක් අයිතිකරුවෝ ඉන්නවා කියලා. මේකේ කතානායකයා ප්‍රියන්ත පමණයි. ඒක නිසා අපිට එහෙනම් දැන් ඔන්න අපිට පිළිතුර දෙන්න පුළුවන් මේක මොන ව්‍යාපාරයක්ද? තනි පුද්ගලයෙකුට අයත් ව්‍යාපාරයකට අපි මොකද්ද කියන්නේ දුවේ පුතේ? අපි කියනවා ඒක පුද්ගල ව්‍යාපාරයකි. එහෙමත් නැත්නම් අපි මේකට තවත් නමක් කියනවා කේවල ස්වාමි කියලත් අපි මේකට කියනවා. විකල්ප නමකුත් අපිට තියෙනවා. මොකද ඒක පුද්ගල කියලා කියන්නේ තනි පුද්ගලයෙකුට අයිති ව්‍යාපාරයක්. තනි පුද්ගල ව්‍යාපාරයක්. ඉංග්‍රීසියෙන් කියනවා sole proprietorship. මොකද්ද? sole proprietorship. හොඳයි. අපි සාර්ථකව පිළිතුරු දුන්න ආ කොටසට දැන් ඊළඟ කොටස මේකටම සම්බන්ධ දෙයක්. මෙම ව්‍යාපාර සංවිධාන වර්ගයේ අවාසි මොනවද? දැන් අපි මතක් කරගමු. ඒක පුද්ගල ව්‍යාපාරයක වාසි සහ අවාසි. වාසි අපි මතක් කරගන්න ඕනේ නැහැ. මොකද අපෙන් අහන්නේ අවාසි මොනවද කියලා. අවාසි කීයක් අහනවද? එකක් විතරක් පිළිතුරු දුන්නොත් හරියද? මොකද මේකේ බහුවචනෙන් තමයි අහන්නේ. ඒක නිසා අපි තීරණය කරන්න ඕන මේකේ අපිට දීලා තියෙන අපි ඉගෙනගෙන තියෙන අවාසි පුළුවන් නම් සියල්ල අපි මෙතනට දාන්න ඕන. එහෙමනම් අපි දැන් බලමු ඒක පුද්ගල ව්‍යාපාරයක් පවත්වා ගැනීමේ අවාසි මොනවද කියලා. අවාසි. පළවෙනි අවාසිය. ප්‍රාග්ධනය. හරිද බලන්න. ප්‍රාග්ධනය සැපයීම එක් පුද්ගලයෙකුට සීමා වීම. ප්‍රියන්තට තියෙන ඉතිරි කිරීම් සල්ලි ටික විතරයි උපරිම අපිට මේකට ආයෝජනය කරන්න පුළුවන්. ප්‍රාග්ධනය සැපයීම එක් පුද්ගලයෙකුට සීමා වීම. වැරදිලාවත් මේක හවුල් ව්‍යාපාරයක් වුණා නම් 3 දෙනෙක් විතර එකතු වුණා නම් ඒ 3 දෙනාගම මූල්‍ය ශක්තිය එකට කැටි කරලා මේ ව්‍යාපාරේ මීට වඩා ඉහළ පරිමාණයකින් පටන් ගන්න තිබුණා. ප්‍රාග්ධනය සැපීම එක් පුද්ගලයෙකුට සීමා වීම. දෙවෙනි එක මොනවද? අසීමිත වගකීම. අසීමිත වගකීම. මොකද්ද වගකීමක් කියලා කියන්නේ? වගකීමක් කියන එක අපිට මෙතනදී අපි බලන්නේ මූල්‍යමය වගකීම්. විශේෂයෙන් මූල්‍යමය වගකීම් ගැන තමයි අපි මෙතනින් වැඩි අවධානයක් අපි යොමු කරන්නේ. එතකොට මොකද්ද වගකීමක් කියලා කියන්නේ? යම්කිසි අතීත ගණදෙනුවක ප්‍රතිඵලයක් විදිහට වර්තමානයේ බැඳීමක් ඇති වෙනවා. අනාගතයේ අපේ
සම්පත් මූල්‍ය සම්පත් ඉදිරියට එහෙම නැත්නම් එළියට ගලණය වීමට සිද්ධ කරලා අපි මේ වගකීමෙන් නිදහස් වෙන්න ඕන. ඒක තමයි වගකීමක් එහෙම නැත්නම් කමිට්මන්ට් එකක් කියලා කියන්නේ. ලයබිලිටි එකක් කියලා කියන්නේ. ඒකෙන් අපිට නීතියෙන් පලා යන්න බෑ. එහෙමනම් අපි ණය ගත්තොත් තමයි ව්‍යාපාරයට වගකීම් මූල්‍යමය වගකීම් ඇති වෙන්නේ බොහෝ විට. ප්‍රමුඛව ණය වගකීම්. එතකොට ණය වගකීම් වලට අපි නොබියව කර දෙන්න ඕන. ඉතින් මේක අසීමිතයි කියලා ඇයි කියන්නේ? අපි හිතමු යම්කිසි කෙනෙක්ගෙන් අපි ලක්ෂ 5ක ණයක් ගන්නවා ව්‍යාපාර කටයුතු සඳහා. ඒ ගත්ත භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම යල් පැනපු භාණ්ඩ තොගයක් බවට පත් වෙනවා. යම්කිසි වරදක් නිසා අපි පිටරටින් ආනයනය කරන භාණ්ඩ තොගයක ප්‍රමිතිය නැති වෙන්න පුළුවන්. අපිට දැන් මොකද වෙන්නේ? මේ භාණ්ඩ අපි ලබාගත්ත සැපයුම්කරුවන්ට අපි ණයට නම් ගත්තේ. සමහර වෙලාවට අපිට ඒ අපේ නොසැලකිල්ල මත අපි මේ ගත්ත භාණ්ඩ වලට අවශ්‍ය මුදල් ගෙවන්න පුළුවන්. අපි මෙහෙම හිතමු. අපි ගන්න භාණ්ඩ තොගය වැස්සට තෙමෙනවා. අපිට විකුණ ගන්න බැරි වෙනවා. වැස්සට තෙමිච්ච භාණ්ඩ අපිට විකුණන්න පුළුවන් ද ගනුදෙනු කරවන්නට බෑ. ඒ ටික ඔක්කොම සම්පූර්ණයෙන්ම සවුත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? වැස්සට භාණ්ඩ ටික තෙමුණා කියලා අපිට මේ භාණ්ඩ ටික අපිට අපනයනය කරපු විදේශ සැපයුම්කරුට අපිට ගෙවන්න නැතුව ඉන්න පුළුවන්ද? බෑ. වැරදිලාවත් අපි ගෙවන්න නැතුව හිටියොත් ඔහු විසින් අපට විරුද්ධව නඩුවක් දාන්න පුළුවන්. ඒ වගේ නඩුවක් දැම්මොත් අපිට කියන්න පුළුවන් ද අපේ ව්‍යාපාරයේ දැන් තිබ්බ සල්ලි ටික ඔක්කොම ඉවරයි. අපිට ආපහු ගෙවීමේ කිසිම හැකියාවක් නැහැ කියලා. වගකීම අසීමිතයි කියලා කියන්නේ අයිතිකරුට පුද්ගලිකව අයිති මොනවා හරි දේපලක් වත්කමක් තියනවාද? මෝටර රථයක් තියනවාද? කුඹුරක් තියනවාද? ඉඩමක් තියනවාද? අර ලක්ෂ 5 ණය ගෙවන්න ඒ පුද්ගලික දේපල පවා පාවිච්චි කරලා නැත්නම් මිට ඒවා විකුණලා උකස් කරලා කොහොම හරි මේ සල්ලි ටික හොයාගෙන මේ වගකීමෙන් නිදහස් වෙන්න ඕන. කවදාවත් අපිට කියන්න බෑ ව්‍යාපාරයේ තිබ්බ සල්ලි ටික බඩු ටික විනාශ වුණා අපිට ගෙවා ගන්න විදිහක් නැහැ කියලා. වගකීම අසීමිතයි කියන එක අවාසියක්. ඊළඟ එක තමයි නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. මොකද්ද නෛතික පුද්ගල භාවයක් නොමැති කියලා කියන්නේ? නෛතික පුද්ගල භාවය මොකද්ද? නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදිහට ව්‍යාපාරය ගණන් ගන්නවා. පුද්ගල භාවයක් නොමැති වීම. මේ ව්‍යාපාරයේ නම මොකද්ද? මේ ව්‍යාපාරයේ නම මොකද්ද? මොන කාබනික පොහොරද? මොන නමින්ද මේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්නේ? ප්‍රියන්ත කාබනික පොහොර නිෂ්පාදකයෝ මේ ව්‍යාපාරේ නම. ඇයි මම එහෙම ඇහුවේ නම මොකද්ද කියලා ඇහුවේ ඇයි? ප්‍රියන්ත කාබනික පොහොර නිෂ්පාදකයෝ කියන නම නීතිය ඉදිරියේ පුද්ගලයෙක් විදියට හඳුනා ගන්න පුළුවන්ද? එහෙම පුළුවන් නම් අපිට විරුද්ධව නඩුවක් කවුරු හරි දානවා නම් ප්‍රියන්තගේ නමට නඩුව දාන්න නැතුව ප්‍රියන්ත කාබනික පොහොර නිෂ්පාදකයෝ කියන ඒ ලියාපදිංචි කළ ඒ ආයතනයට විරුද්ධව නඩුවක් ෆයිල් කරන්න පුළුවන් වෙන්න ඕන. එහෙම පුළුවන්ද? මේක තනි පුද්ගල ව්‍යාපාරයක් නිසා ඒ වගේ නඩුවක් කවදාවත් දාන්න බෑ. ඒක තමයි කියන්නේ නෛතික පුද්ගල භාවයක් නැත කියන එක. ඒකේ මීනින් එක. වැරදිලාවත් මේක ප්‍රියන්ත පුද්ගලික සමාගම කියලා මේක සීමිත සමාගමක් වුණා නම් ප්‍රියන්ත පුද්ගලික සමාගම නමින් අපිට නඩුවක් ෆයිල් කරන්න පුළුවන්. නෛතික පුද්ගල භාවය කියන එක ඕගොල්ලන්ට දැන් තේරෙන්න ඇති. ඒ වගේම තවත් එක අවාසියක් මම ලියන්නම්. මම හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා අපිට අවශ්‍ය ලකුණු ගන්න. මොකද්ද ඒ? මම කියනවා අඛණ්ඩ පැවැත්මක් මම කියනවා නොමැතිවීම. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් අපි ආරම්භ කරන්නේ සතියකින් මාසයකින් අවුරුද්දකින් ඒක වහලා දාන්න නෙමෙයි. අපේ විශාල සිහිනයක් තියෙනවා මේ ව්‍යාපාරයේ ජාත්‍යන්තර තලයේ දක්වා
දියුණු තලයට පත්වන ව්‍යාපාර සමූහයක් බවට කවදා හරි මේක පත් කරලා සාර්ථක ව්‍යාපාරිකයෙක් බවට පත් වෙන්න. ඒක තමයි හැමෝගෙම සිහිනය. ඒ සිහිනය සැබෑ කරගන්න තමයි අපි වැඩ කරන්නේ. ඉතින් මේ ව්‍යාපාරය පටන් ගන්නේ ප්‍රියන්ත විසින්. ප්‍රියන්තගේ ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්ද? ප්‍රියන්තගේ මේ කියන මේ ලියාපදිංචි කළ ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් අපිට නීතියෙන් අපිට හඳුන ගන්න බෑ. පැවැත්මක් තියෙන්න පුළුවන්, නමුත් සීමාවක් තියෙනවා. ප්‍රියන්ත මිය යන තෙක් ඔහු සාර්ථකව මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා පරිපාලන කටයුතු සමාජයෝජනය කරන තෙක් ප්‍රියන්තගේ ව්‍යාපාරය අපි කියන්න පුළුවන් අඛණ්ඩ පැවැත්මක් තියෙන ව්‍යාපාරයක් කියලා. වැරදිලාවත් ප්‍රියන්ත මිය ගියහොත්, එහෙම නැත්නම් ප්‍රියන්ත ඔත්පල වෙනවා තවදුරටත් වැඩ කරන්න බැරි වෙන්න. එහෙම නැත්නම් ප්‍රියන්තගේ කල්පනාව නැති වෙලා උමතුභාවයට පත් වෙනවා. එතකොට ප්‍රියන්තගේ වයිෆ්ට, එහෙම නැත්නම් ප්‍රියන්තගේ දරුවන්ට මේ ප්‍රියන්ත කාබනික පොහොර නිෂ්පාදකයෝ කියන නමින් මේ ව්‍යාපාරේ ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද? අඛණ්ඩ පැවැත්මක් තියෙනවා නම් වෙන කෙනෙකුට ඇවිල්ලා මේ ව්‍යාපාරය කරගෙන යන්න පුළුවන්. නමුත් නෛතික විදිහට, නීතිය විදිහට මේ වගේ ව්‍යාපාරයක් ඉදිරියට කරගෙන යන්න බෑ. එහෙමනම් නැවත වතාවක් ඒ අලුත් පුද්ගලයන්ට මේ ව්‍යාපාරය අලුතෙන් පටන් ගන්න වෙනවා වෙනත් නමකින්. එහෙම නැත්නම් අලුත් ව්‍යාපාර සංවිධානයක් ලියාපදිංචි කරන්න සිද්ධ වෙනවා. ඒගොල්ලන්ට මේ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්න ඕන නම් ඒක තමයි අපි කියන්නේ. එහෙනම් තනි පුද්ගල ව්‍යාපාරයක් නම් අඛණ්ඩ පැවැත්මක් නැතිවීම අවාසියක්. එහෙනම් අවාසි අපි 4ක් ගැන කතා කරා. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නය. ප්‍රශ්නාංක 2 ඒකෙත් උපකොටස් දෙකක් තියෙනවා. පළවෙනි උපකොටස මෙම ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමෙන් ලැබෙන වාසි දෙකක් ලියන්න. ඔන්න අපි අවාසි ගැන කතා කරා. දැන් අහනවා වාසි දෙකක්. හැබැයි මොන වාසිද? මෙම ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමෙන් වාසි. මතක තියාගන්න මේක අහන්නේ මේ තනි පුද්ගල ව්‍යාපාරයක තියෙන වාසි නෙමෙයි. අහන්නේ මොකද්ද? මෙම ව්‍යාපාරය ලියාපදිංචි කිරීමෙන් ලැබෙන වාසි දෙකක්. ප්‍රියන්ත මේ ව්‍යාපාරයේ ලියාපදිංචි කරලා තියෙන්නේ ප්‍රියන්ත කාබනික පොහොර නිෂ්පාදකයෝ කියලා. හේතුව තමයි ඔහුගේ සම්පූර්ණ නම හැර වෙනත් නමක් නෙමෙයි. තමාගේ නමේ කොටසක් පමණක් භාවිතා කරලා තවත් වචන ටිකක් එකතු කරලා කාබනික පොහොර නිෂ්පාදකයෝ කියලා තමයි මේ ව්‍යාපාරේ ලියාපදිංචි කරලා තියෙන්නේ. මේ ව්‍යාපාරයට නම තියලා තියෙන්නේ. එහෙමනම් ඒ වගේ නමේ කොටසක් සමග වෙනස් නමක් අපි දානවා නම් තමාගේ සම්පූර්ණ නමෙන් හැර ලියාපදිංචි අනිවාර්යයි කියලා නීතිමය අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අනුව ඔහු ලියාපදිංචි කරලා තියෙනවා. මෙතනින් අහන්නේ මේ ප්‍රියන්තගේ ව්‍යාපාරයේ ලියාපදිංචි කළ නිසා තියෙන වාසි කීපයක් කියන්න කියලා. හොඳයි. අපි වාසි කීපයක් කතා කරමු. ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කළොත් මොකක්ද අපිට හම්බෙන්නේ? ඒකේ ඒ නමක් තියෙන නිසා ව්‍යාපාරයට පිළිගැනීමක් ඇති වෙනවා. මොකක්ද එහෙමනම්? ඒ පිළිගැනීමට අපි කියනවා ව්‍යාපාරයට අනන්‍යතාවයක් හිමිවීම. අනන්‍යතාවයක්. ප්‍රියන්ත කාබනික කියලා කිව්ව ගමන් මේ ප්‍රදේශයේ තියෙන්නම එකයි. ඕක තමයි තියෙන්නේ. එහෙම ඒ වගේ ව්‍යාපාර ගොඩක් නැහැ. ඒක නිසා තමයි අනන්‍යතාවයක් කියලා කියන්නේ බාහිර පුද්ගලයන්ට ගනුදෙනුකරුවන්ට ඇල්මක් ඇති පාර්ශවයන්ට මේ ව්‍යාපාරය වෙන් කරලා හඳුන ගන්න පුළුවන්. ව්‍යාපාරයට අනන්‍යතාවයක් හිමිවීම. ඒ විතරක් නෙමෙයි මේ නමින් තවත් කෙනෙකුට ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න බෑ. ඒක නිසා අපි කියනවා ව්‍යාපාරයේ අයිතිය මේ නමේ අයිතිය
ප්‍රියන්ත කාබනික පොහොර නිෂ්පාදකයෝ කියන එක අයිතිය තහවුරු වෙනවා. වීම තුන්වෙනි එක විදිහට මම ලියනවා රාජ්‍ය අනුග්‍රහය ලබා ගැනීමට හැකිවීම. ඒ කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට විවිධාකාරයේ අනුග්‍රහයන් රජයෙන් හිමි වෙනවා. සමහර වෙලාවල් වලට අපිට තාක්ෂණික දැනුම පුහුණු කිරීම වගේ දේවල් නොමිලේ හම්බ වෙනවා. රජය අපිට ග්‍රාන්ට්ස් දෙනවා. මොනවාද ග්‍රාන්ට්ස් කියලා කියන්නේ? සමහරවිට අපිට නොමිලේ මැෂින් දෙනවා. ඊට පස්සේ නොමිලේ පුහුණුවක් දෙනවා. නොමිලේ උපකරණ දෙනවා. කාරක ප්‍රාග්ධනය දෙනවා. ඉඩකඩම් දෙනවා. ෆැක්ටරි එක හදාගන්න මේ වගේ විවිධාකාරයේ අනුග්‍රහයන් ලබා ගන්න පුළුවන් මේ වගේ නීතිමය පිළිගැනීමක් තියෙනවා නම්. තවත් එකක් තමයි හතරවෙනි එක. තුන්වෙනි එක රාජ්‍ය අනුග්‍රහය මූල්‍ය පහසුකම් ලබා ගැනීම පහසු වීම. මූල්‍ය පහසුකම් ව්‍යාපාරයේ ලියාපදිංචි කරලා තියෙනවා නම් මූල්‍ය පහසුකම් ලබා ගැනීම පහසු වීම. ව්‍යාපාරයේ ලියාපදිංචි කරලා තියෙනවා නම් අනන්‍යතාවයක් තියෙනවා නම් බැංකු සහ මූල්‍ය ආයතන විශේෂ කැමැත්තක් දක්වනවා ඒ වගේ ව්‍යාපාරවලට. මොකද වඩාත් විශ්වාසය ගොඩනගාගෙන මේ ව්‍යාපාරයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. මොකද රජයේ ලියාපදිංචි කරලා තියෙන්නේ. රජයේ නියාමනයට යටත් ආයතනයක ලියාපදිංචි කර ව්‍යාපාරයක්. එහෙමනම් වගකීමක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. අනන්‍යතාවයක් ලැබෙන නිසා රජයේ ලියාපදිංචි කරලා තියෙන නිසා වගකීමක් ඇති ආයතනික පිළිගැනීමක් තියෙන ආයතනයකට මූල්‍ය පහසුකමක් ලබා දෙන්න බොහෝ විට පහසුවෙන් සිද්ධ කරන්න පුළුවන්. ඒක තමයි මූල්‍ය පහසුකම් කියන එක අපි අදහස් කරේ. හොඳයි. මේ වගේ කරුණු 4ක් ලිව්වට අපෙන් අහන්නේ කරුණු 2ක් පමණයි. ඕගොල්ලෝ විභාගෙ ලියනකොට මතක ඇතුව ඕගොල්ලන්ට විශ්වාසයෙන් යුතුව කරුණු 2ක් හරියටම නිවැරදිව ලියන්න පුළුවන් නම් 2ක් ලිවීම පමණක් ප්‍රමාණවත් ලකුණ ලබා ගන්න. හොඳයි. 1 ලකුණයි ලැබෙන්නේ. නමුත් දැන ගැනීම සඳහා මම කරුණු අතිරේක කරුණු සාකච්ඡා කරලා තියෙනවා. ආ කොටස ප්‍රියන්තගේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමට අදාළ ආයතනයේ නම කුමක්ද? අපි දන්නවා ප්‍රියන්ත මේ ව්‍යාපාරය ලියාපදිංචි කරා යම් කිසි හේතුවක් නිසා. මොකද ඔහුගේ නමේ කොටසක් සහ වෙනත් වචන ටිකක් එකතු කරලා ප්‍රියන්ත කාබනික පොහොර නිෂ්පාදකයෝ කියන නමින් තමයි ව්‍යාපාරය ආරම්භ කරේ. ඒක නිසා ප්‍රියන්ත දැනගත්තා මේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඕන කියලා. ඉතින් දැන් අපි හිතමු ප්‍රියන්ත දැන් තමයි මේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න යන්නේ. අපෙන් ඇවිල්ලා අහනවා කොහෙද මේක ලියාපදිංචි කරන්නේ, කොහොමද මේක කරන්නේ කියලා. එතකොට මේ ආයතනයේ නම තමයි මෙතෙන්දී අහන්නේ. අපිට ගොඩක් විස්තර ලියන්න ඕනේ ආයතනයේ නම. නමුත් ඕගොල්ලන්ගේ දැන ගැනීම පිණිස මම පොඩ්ඩක් කියන්නම් මොකද්ද මේ පටිපාටිය කියලා. මේ ව්‍යාපාරයේ ලියාපදිංචි කරන්න ඕන ආයතනය නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අපි ඉස්සෙල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඇප්ලිකේෂන් 2ක් ගන්නවා. පළවෙනි එක තමයි ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමේ අයදුම් පත්‍රය සහ ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය ග්‍රාම සේවා නිලධාරි වාර්තාව ලබා ගැනීමේ අයදුම් පත්‍රය. ওই දෙක අරන් ගිහලා ඉස්සෙල්ලම ග්‍රාම සේවා නිලධාරීත් එක්ක තමයි අපි කතා කරන්නේ. ග්‍රාම සේවා නිලධාරී ස්ථාන පරීක්ෂාවක් කරලා මේ කරන්න යන කටයුතු දිහා අපි සාක්ෂි දරලා එයා කරන්නේ නිර්දේශ කරනවා ප්‍රියන්ත මේ වගේ ව්‍යාපාරයක් කරන්න අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා. එතකොට ඊට පස්සේ අපි අදාළ ගාස්තු ගෙවන්න ඕන. එතකොට මේක ලියාපදිංචි කරන්නේ නීතිමය රාමුව තමයි ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥාපනත. අදාළ පළාත් සභාවේ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥාපනතත් එක්ක තමයි ඒ අනුගතව තමයි මේ ව්‍යාපාරේ ලියාපදිංචි කරන්නේ පළාත් පාලන ආයතනයේ. එතකොට බලධාරයා කවුද? ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් කියන පුද්ගලයා තමයි
මේ ලියාපදිංචිය සිදු කරලා සහතිකයක් නිකුත් කරන්නේ. එමනම් අපි කෙටියෙන් නමුත් ඒ ගැන කතා කරා. කවුද එහෙනම් මේකට අදාළ ආයතනය? ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. කෙටි පිළිතුරක් දෙනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. හරි. අපි දැන් දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු අවසන් කළා. දැන් අපිට තියෙන්නේ තුන්වෙනි ප්‍රශ්නය. මෙම ව්‍යාපාරයේ සතු ශක්තියක් නම් කරන්න. මේ ව්‍යාපාරයේ සතු ශක්තියක් නම් කරන්න. ඒ කියන්නේ මේ ව්‍යාපාරයේ ශක්තියක් කියන මාතෘකාව අපිට හමු වෙන්නේ ව්‍යාපාරික පරිසරය කියන මාතෘකාව යටතේ. ව්‍යාපාරයේ පරිසරය අධ්‍යයනය කිරීම කොතරම් ව්‍යාපාරයකට වැදගත්ද? මොකද ව්‍යාපාරික පරිසරය කියන්නේ මේ ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් එල්ල කරන්න පුළුවන් සාධක රාශියකින් සමන්විත ස්ථානයක්. ඒක ඇතුලේ විවිධ පුද්ගලයෝ ඉන්නවා. විවිධ සාධක තියෙනවා. ඒ වගේම අපිට කියනවා මේ ව්‍යාපාරික පරිසර අධ්‍යයනයක් කරන එකත් හොඳයි කියලා. ව්‍යාපාරික පරිසර අධ්‍යයනයක්. කුමන ව්‍යාපාරික වටපිටාවක්ද තියෙන්නේ? කුමන වර්ගයේ පුද්ගලයෝද ඉන්නේ? මොනවද මේකට සංවේදී සාධක බලපෑම් ඇති කරන්න පුළුවන් සාධක? මේක අපි හිතමු මිනිසුන්ගේ ආදායම් මට්ටමත් එක්කද අපේ ව්‍යාපාරය සාර්ථකත්වයේ රඳා පවතින්නේ? ආර්ථික සාධකයක්. එහෙම නැත්නම් අපි භාණ්ඩ ආනයනය කරනවා නම් මොකක්ද අපි කියන්නේ විනිමය අනුපාතය මේකට සංවේදීද මිල කිරීමට? ඒ වගේ මේ ව්‍යාපාරයට බලපෑම් එල්ල කරන්න පුළුවන් සාධක අපි හොයාගන්න ඕන. ඉතින් මේ පරිසර අධ්‍යයනයේදී අපි පරිසරයේ කොටස් දෙකකට වෙන් කරගන්නවා. මොකද්ද කොටස් දෙක? ව්‍යාපාරයට බලපාන අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය. එතකොට මේ පරිසර අධ්‍යයනයේදී ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ අපේ පාලනයට යටත් වපසරියක්. අපි දන්නවා අපේ ගෙදර අපිට හුරු පුරුදු තැනක්. අපිට ගෙදර පාලනය කරන්න බොහෝ විට පුළුවන්. හැබැයි අල්ලපු ගෙදර පාලනය කරන්න අපිට බෑ. එතකොට අභ්‍යන්තර පරිසරය අධ්‍යයනය කරනකොට අපිට හම්බෙන හොඳ දෙයක් තමයි ශක්තියින් කියන එක. ව්‍යාපාරය හොඳින් කරගෙන යාමට, විශ්වාසයෙන් කරගෙන යාමට, සාර්ථකව කරගෙන යාමට බලපාන හොඳ සාධකයක් තමයි ව්‍යාපාරික ශක්තියින් කියලා දේවල් තියෙනවා. ඒ වගේම ව්‍යාපාරේ දුර්වලතාවයන් තියෙනවා නම් ඒක අනිත් පැත්තට බලපානවා. ව්‍යාපාරේ පසුබෑමට බලපානවා. එhmenan අපි මේවා හඳුන ගන්න ඕන. අපේ ශක්තියින් හඳුනගත්තොත් ඒ ශක්තිය අපි පුළුවන් තරම් හොඳට ව්‍යාපාරයේ යහපත සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් ව්‍යාපාරය අපිට සාර්ථකව කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. එතකොට මොනවද ශක්තියින් කියලා කියන්නේ? මේ ප්‍රියන්තක ව්‍යාපාරේ මේ සිද්ධිය ඇසුරෙන් තමයි අපිට ශක්තියින් හොයාගන්න ඕන. මේ තියෙන්නේ අපි ඒකේ අපි මේ ගානේදී අපි විශාල කරලා පෙන්නන්නම්. අපි මේ ගානේදී අපි සමහර දේවල් අපි ලකුණු කරගත්ත වැදගත් කරුණු විදිහට. එහෙම නේද? අපි බලමු මොනවද අපි ලකුණු කරගත්තේ කියලා. මෙන්න මගේ පළවෙනියට කියනකොට මම ඉරි ගහගත්ත තැන්. මොනවද මං ඉරි ගහගෙන තියෙන්නේ? කෘෂිකර්ම උපාධිධාරියෙකු. එතකොට කෘෂිකර්ම උපාධිධාරියෙකු වෙනකොට අපි මේ කරන්න යන කාර්යය මොකද්ද? කාබනික පොහොර. එතකොට කෘෂිකර්ම උපාධිධාරියෙක් කියලා කියන්නේ කාබනික පොහොර ගැන දන්නවද? ඔබ දන්නවද? මම දන්නවද කාබනික පොහොර හදන හැටි ගැන? අපිට එච්චර අවබෝධයක් නැහැ. මොකද ඒ පිළිබඳ අපිට ප්‍රවීණත්වයක් නැති නිසා. නමුත් කෘෂිකර්ම උපාධිධාරියෙකු වන ප්‍රියන්ත කාබනික පොහොර ගැන විශේෂිත දැනුමක් අනිවාර්යෙන්ම තියෙනවා. ඒක නිසා තමයි ඔහු ඒ වගේ ව්‍යාපාරයක් තෝරගෙන තියෙන්නේ. තමාගේ ශක්තියක් තියෙන නිසා.
ශක්තියක් තියෙනවා නම් අපිට ආත්ම ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන් සාර්ථක ව්‍යාපාරයක් කරගෙන යන්න. එhmenan ඒක ශක්තියක්. ඒ වගේම තවත් ශක්තියින් තියනවාද? රැකියාවක් කිරීමත් ශක්තියක්. ඇයි ඒ? එයාට ආර්ථික ශක්තියක් එතකොට තියෙනවා. කාගෙන්වත් ණයට සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. ඉතිරි කරගත්ත මුදල් ටිකක් තියෙන්න පුළුවන්. බොහෝ විට ඒකත් ශක්තියක්. ඒ වගේම මේ ප්‍රියන්තට තමාගේ ඉඩකඩම තියෙනවා. තමාගේ ගේවත්තේ ඉඩකඩ තියෙන එක ශක්තියක් නෙමෙයිද? එහෙම නැත්තම් අපිට හොයාගෙන යන්න වෙනවා මේ කාබනික පොහොර කොතනද අපි හදන්නේ. අනුන්ගේ ඉඩමක් ඉල්ලගෙන ඒකට කුලියක් ගෙවාගෙන කරගෙන යනවා කියන්නේ ඒක ඇත්තටම බාධකයක්. හොඳයි. අපිට එහෙමනම් දැන් ශක්තියින් අපි කීපයක් හොයාගත්තා. එහෙම නේද? අපිට එකයි නම් කරන්න කියන්නේ වැඩි නෙමෙයි එක ශක්තියයි නම් කරන්න කියන්නේ. එකක් හරියට නම් කරා නම් අපිට ලකුණු කීයක්ද හම්බෙන්නේ? අපිට ලකුණක් අනිවාර්යයෙන්ම හම්බෙනවා. මොකද ප්‍රශ්නේ කොටස් දෙකකට උප කොටස් දෙකකට කඩලා තියෙන හන්දා. ඒක නිසා මම පළවෙනි දේ විදිහට ලියනවා ප්‍රියන්ත කෘෂි කර්ම උපාධිධාරියෙකු වීම. ප්‍රියන්ත කියන්නේ අභ්‍යන්තර පරිසරයේ පුද්ගලයෙක් ව්‍යාපාරයේ අයිතිකරු කෘෂි කර්ම උපාධිධාරයෙකු වීම. ඒක නිසා ඔහුට මෙම කාබනික පොහොරෙන් ඉපදවීම සඳහා අවශ්‍ය දැනුම තියෙනවා. ඒ වගේම ප්‍රියන්තට අයත් ඉඩමක් තිබීමත් වාසියක් ශක්තියක්. අයත් ඉඩමක් තිබීම ඒක ශක්තියක්. හොඳයි, අපි ඊළඟ කොටස බලමු. මෙම ව්‍යාපාරයට ඇති අවස්ථාවක් කියන න්‍යායාත්මක කරුණ සංකල්පය අපිට කොතනද හම්බෙන්නේ? හම්බෙන තැන මතකද? සමහරලාට දැන් ඕගොල්ලෝ දෝලණය වෙනවා ඇති මේක කොතනද තියෙන්නේ අපි අහලා තිනවා දැක්කා ඒවම කියලා. මේක අපිට හමු වෙන්නෙත් වෙන කොහෙදිවත් නෙමෙයි මේ ව්‍යාපාරික පරිසර අධ්‍යයනයේදී. මම ඕගොල්ලන්ට කිව්වා ව්‍යාපාරික පරිසරය කොටස් දෙකකට අපිට වෙන් කරගන්න පුළුවන් කියලා. ව්‍යාපාරේ අභ්‍යන්තර පරිසරය. අභ්‍යන්තර පරිසරයට අයත් පුද්ගලයන් විදිහට කිව්වොත් එම් ව්‍යාපාරයේ අයිතිකරුවන් සේවකයන් සහ කළමනාකරුවන් අපිට ගන්න පුළුවන් පුද්ගලයන්. එතකොට අනෙකුත් සාධක තමයි ඔය ව්‍යාපාරයේ අයිතිකරුවන්ට තියෙන පාග්ධනය, ඉඩකඩම් තිබීම, අවශ්‍ය තාක්ෂණික දැනුම තියෙනවා නම් සේවකයන්ට ඒ වගේ දේවල් ශක්තියින්, ඒගොල්ලන්ගේ අත්දැකීම, ඒ වගේ දේවල් අපි කියනවා අභ්‍යන්තර පරිසරය. අපිට පාලනය කරන්න පුළුවන් පරිසරයේ තියෙන පුද්ගලයන් සහ සාධක. අවස්ථාවල් අපිට කොහෙද හම්බෙන්නේ? ව්‍යාපාරේ බාහිර පරිසරයේ. බාහිර පරිසරය කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ පාලනයට අයත් වපසරයෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන පුද්ගලයන් සහ බලවේග. ව්‍යාපාරයේ ක්‍රියාත්මක වන වපසරියෙන් පරිබාහිරව ක්‍රියාත්මක වන සාධක සහ පුද්ගලයන්. මේවත් අපේ යහපතට හේතු වන දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම බාධා එහෙම නැත්නම් අයහපතට හේතු වෙන සාධක ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. අර මං කිව්ව විදිහට අපි අමුද්‍රව්‍ය ආනයනය කරනවා නම් මේ මොකද්ද අපි කියන්නේ විනිමය අනුපාතය. විනිමය අනුපාතය අපිට තීරණාත්මක සාධකයක්. විනිමය අනුපාතය ඉහළ යන්න පිටරටෙන් ගෙන අමුද්‍රව්‍ය වලට අපිට වැඩි මිලක් ගෙවීමට සිද්ධ වීම අපිට අවාසිදායක තත්ත්වයක්. එහෙම නේද? ඉතින් එහෙමනම් බාහිර පරිසරය අපි අධ්‍යයනය කරන්න ඕනේ. ඒකේ ඉන්න විවිධ පුද්ගලයෝ කවුද? ගණදෙනුකරුවෝ, තරඟකරුවෝ, රජය, ඊට පස්සේ මූල්‍ය ආයතන, අනාගත ආයෝජකයෝ, ඒ වගේ පරිසර සංවිධාන,
මේ වගේ විවිධාකාර පුද්ගලයන් ඉන්න පුළුවන්. ඒ වගේම වෙනත් බාහිර පරිසරයේ සාධක තියෙන්න පුළුවන්. නෛතික පරිසරය, ආර්ථික පරිසරයේ තියෙන සාධක, ඒ වගේම දේශපාලන පරිසරය, ගෝලීය පරිසරය, තාක්ෂණික පරිසරය, ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේවත් අපි අධ්‍යයනය කරන්න ඕන. අපේ ව්‍යාපාරයට අදාළව අපිට තියෙන බාහිර පරිසරයේ තියෙන තර්ජනයන් මොනවද? ඒ වගේම අපිට තියෙන අවස්ථාවන් කියලා කියන්නේ ව්‍යාපාරයේ ප්‍රගමණයට, යහපැවැත්මට අපිට යොදා ගන්න පුළුවන් යම් දේවල් තියෙනවද? අවස්ථාවන් කියලා කියන්නේ opportunity එකක්. අපි අවස්ථාවක් දැක්කොත් අපි පයින් ගහනවද? නැහැ. අවස්ථාවක් දැක්කොත් අපි බොහෝ විට උත්සාහ කරනවා ඒකෙන් මොකක් ගන්නද? ප්‍රයෝජනයක් ගන්න. එහෙමනම් මේ ව්‍යාපාරයට තියෙන අවස්ථාවක් මොනවද? මේ ව්‍යාපාරේ පසුබිමේ අපිට තියෙන අවස්ථාවක් මොනවද කියන එක අපි දැන් හොයන්න ඕන. මොකක්ද? පොඩ්ඩක් ආයෙ කියවලා බලන්න. අපිට ඕනනම් අර අපි ඉරි ගහපු තැනට ආයෙත් යන්න පුළුවන්. ගිහිල්ලා අපි වැදගත් කරුණු මෙතන අපි හඳුනාගෙන තියෙන්නේ. ගෙවත්තේ ඉඩකඩ තිබීම අපි දැක්කා ඔහුගේ ශක්තියක් කියලා. තව මොනවද මේකේ අපි ඉරි ගහලා තියෙන්නේ? කාබනික පොහොර සඳහා පැවති ඉහළ ඉල්ලුම. අන්න අවස්ථාවක්. මිනිස්සු කාබනික පොහොර හොයාගෙන එනවා. අපිට ඒක පේනවා, දකිනවා, විඳිනවා. ඉතින් ඒ අවස්ථාව දැක්ක ගමන් තමයි ප්‍රියන්තට අදහසක් පහළ වෙන්නේ. නරකද මම කාබනික පොහොර හදන්න පටන් ගත්තොත්? මොකද මම මේ සියල්ල තාක්ෂණයේ මම දන්නවා, මම උපාධිය කරලා තියෙනවා, මම වැඩ කරන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ. මේක එහෙම කියලා නෑ, මම නිකන් උදාහරණයක් විදිහට කිව්වේ. එතකොට අවස්ථාවක් උහුට ඒක. ඒ කියන්නේ ඉල්ලුමක් තියෙනවා. ඒක අවස්ථාවක්. තව මොකද්ද තියෙන්නේ? ප්‍රදේශයේ ජනතාවගෙන්ම මේ කසල කියන්නේ මිනිස්සුන්ට ප්‍රශ්නයක්. මේක කොහොමද අපි ඉවත් කරන්න කියලා හොයන්නේ. සමහරු රැට ගිහිල්ලා එහෙ මෙහෙ අතහැරලත් එනවා කසල ටික. එතකොට පරිසරයත් විනාශ වෙනවා. එතකොට ප්‍රියන්තට මේ කසල කියන එක අමුද්‍රව්‍යයක්. අපි දන්නවා මේ ඉවත් කරන කුස්සියෙන් ඉවත් කරන ඉඳුල් වගේ දේවල්, ඒවා මේ කාබනික පොහොර හදන්න අපි යොදා ගන්න ප්‍රධාන අමුද්‍රව්‍යයක්. එමනම් අපිට දැන් ලියන්න පුළුවන් අවස්ථාවල් කීපයක් අපි හොයාගත්තා. මොකද්ද? එකයි අපිට ලියන්න තියෙන්නේ. මතක තියාගන්න, එකක් ලිව්වොත් ප්‍රමාණවත්. ප්‍රදේශයේ ජනතාවගේ, ගොවියෝ ඇති ජනතාවගේ කාබනික පොහොර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම. තවත් අතිරේක කරුණක් විදිහට මම ලියන්නම්. මොකද්ද? ප්‍රදේශයේ ගෙවල් වලින් කසල මොකද? අමුද්‍රව්‍යයක්. කසල මිලට ගෙන පොහොර නිපදවීමට හැකිවීම ඒක වාසියක්. එහෙම නැත්නම් ඒ අමුද්‍රව්‍ය කසල හොයන එකත් ප්‍රියන්තට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හොඳයි. අපි දැන් යමු ඊළඟ ප්‍රශ්නයට. අපි දැන් 4 වෙනි ප්‍රශ්නේ බලමු.
නිෂ්පාදනවල ස්වභාවය අනුව මෙම ව්‍යාපාරයේ කුමන ව්‍යාපාර වර්ගයකට අයත් වේද? අන්න බලන්න. අපි කිව්වා ව්‍යාපාර සංවිධාන වර්ග කරන විවිධ නිර්ණායක තියෙනවා කියලා. නිෂ්පාදනවල ස්වරූපය අනුවත් අපිට ව්‍යාපාර වර්ග කරන්න පුළුවන්. මොකද්ද වර්ග කරන්නේ? වර්ග දෙකයි. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාර සහ සේවා නිෂ්පාදන ව්‍යාපාර. භාණ්ඩයක් කියන්නේ අපි දන්නවා නිෂ්පාදන සාධක සමායෝජනය කරලා අපි නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියකට පස්සේ තමයි අපි භාණ්ඩයක් එළියට දාගන්නේ. සේවා ඒක අපිට අල්ලන්න පුළුවන්, ගබඩා කරන්න පුළුවන්, ප්‍රවාහනය කරන්න පුළුවන්, ගණන් කරන්න පුළුවන් භෞතික පැවැත්මක් තියෙනවා කියලා කියනවා. සේවා කියන්නේ අපි පාරිභෝගිකයා තෘප්තිමත් කිරීමට කරනු ලබන යම්කිසි ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක්. ඒකට අපි කියනවා සේවාවක් විදිහට අපි හඳුන්වනවා. එහෙමනම් මේ ප්‍රියන්තගේ නිෂ්පාදනවල ස්වરૂපය ස්වභාවය අනුව මේ ව්‍යාපාරයේ කුමන ව්‍යාපාරයක්ද ඔය අපි දැන් කිව්ව භාණ්ඩ එහෙම නැත්නම් සේවා ව්‍යාපාරවල. අපි දන්නවා ප්‍රියන්ත අමුද්‍රව්‍ය භාවිතා කරලා ශ්‍රමය දාලා අනෙකුත් සාධක මිශ්‍ර කරලා මොකද කරන්නේ? මෙයා කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියන ක්‍රියාවලියක් සිද්ධ කරනවා. අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍යයක් බවට පරිවර්තනය කිරීමේ යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ කරනවා. එකපාරම අපිට කසල ටික අරගෙන පොහොර කරන්න බෑ. අනිත් පැත්තෙන් මේකට අපිට යම් කිසි කාලයක් යනවා. යම් දේවල් එකතු කරන්න සිද්ධ වෙනවා. ශ්‍රමය අවශ්‍ය වෙනවා. තවත් දේවල් එකතු කරන්න සිදු වෙයි. දි รา පත් වෙන්න සිදු වෙයි. මේක පුංචියට කපන්න සිදු වෙයි. වේලන්න සිදු වෙයි. හලන්න සිදු වෙයි. නිෂ්පාදන ක්‍රියාවලියක්. එහෙමනම් මෙතන තියෙන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමද සේවාවක් සැපයීමද? පැහැදිලිවම මෙතන භාණ්ඩයක් නිෂ්පාදනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් නිෂ්පාදනවල ස්වરૂපය ස්වභාවය අනුව මෙම ව්‍යාපාරය භාණ්ඩ නිෂ්පාදන භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයකි. හරිද? හරි. ඊළඟ ප්‍රශ්න කොටස උපකොටස. ප්‍රියන්ත කාබනික පොහොර ව්‍යාපාරය කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශ්ව දෙකක් නම් කරන්න. මේ ව්‍යාපාරය පිළිබඳ කිට්ටුවෙන් බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න කියන්නේ නිකම් මෙහෙම බලන් ඉන්නවා නෙමෙයි. මේ ව්‍යාපාරය කෙරෙහි උනන්දුවෙන් කටයුතු කරන ක්‍රියාත්මක වන කොට්ටාස දෙකක් කියන්න. කවුද? අපිට ලියන්න පුළුවන්. ඕනනම් අපිට ප්‍රියන්ත කියලා ලියන්නත් පුළුවන්. ප්‍රියන්තට වඩා මේ ව්‍යාපාරය පිළිබඳ උනන්දුවෙන් කටයුතු කරන වෙනත් කෙනෙක් ඉන්නවා. ප්‍රියන්ත තමයි උදේ ඉඳලා හවස් වෙනකල් මේ ව්‍යාපාරයේ සියලු කටයුතු හොඳින් කරගෙන යාමට ඔහුගේ සියලුම ශක්තිය යොදවන්නේ. ඕනනම් අපිට පුළුවන් එහෙමනම් මෙතන ලියන්න එක්කෙනෙක් ප්‍රියන්ත කියලා. ප්‍රියන්ත කියනවට වඩා අපිට කියන්න පුළුවන් ව්‍යාපාරයේ අයිතිකරු කියලා. අයිතිකරු. ඊට පස්සේ ගනුදෙනුකරුවන්. තව කවුද? මූල්‍ය ආයතන. හොඳින් ව්‍යාපාරය කරගෙන යනකොට බැංකු ටික ඇවිල්ලා බලනවා මෙයාට ලෝන් එකක් දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ජංගම ගිණුමක් ආරම්භ කරලා එයාගේ සල්ලි ටික බැංකුවට ගන්න පුළුවන්ද කියලා. මොකද මූල්‍ය ආයතන වල බිස්නස් එක ඒක තමයි. පොලි ආදායම් ලැබීම. මූල්‍ය ආයතන තවත් පරිසර සංවිධාන ඕනනම් මේකේ පරිසර සංවිධාන. මොකද
මේ ප්‍රියන්තගේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් යම් කිසි හානියක් වෙලා පරිසරයට එක එක අපද්‍රව්‍ය මුදා හරිනවාද, වතුර අපවිත්‍ර ජලය මුදා හරිනවාද යනාදී දේ ගැන අවධානයෙන් තමයි සිටින්නේ. හොඳයි, අපි ඊළඟ ප්‍රශ්න, ඒ කියන්නේ පස්වෙනි ප්‍රශ්නේ ආ කොටස. මොකද්ද ප්‍රශ්නේ? 2018 සැප්තැම්බර් මාසේ 1 වෙනි දිනට ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව ලියා දක්වන්න. එතන මේ 9/1 කියන දවස මොකද්ද? මේක තමයි ව්‍යාපාරය ආරම්භ වන දවස. මොකද්ද මේ තියෙන්නේ? 2018 සැප්තැම්බර් මාස 1 දින තමයි මෙයා නිෂ්පාදකයෝ 9න් ව්‍යාපාරේ ලියාපදිංචි කරන දවස. මුලින්ම ගණදෙනු ටිකක් සිද්ධ වෙන දවස. එතකොට එදා ඔහු කරපු යම්කිසි ප්‍රාග්ධනයක් යොදවලා ඒ ප්‍රාග්ධනයෙන් යම් යම් වත්කම්, ඒ කියන්නේ මෙයා මේ ලියාපදිංචි කර දවස වෙන විට, ඒ කියන්නේ අතරම මේක අපි තේරුම් ගන්න ඕනේ මෙහෙමයි. මේ සැප්තැම්බර් 1 වෙනිදා තමයි මෙයා ලියාපදිංචි කරලා තියෙන්නේ. හැබැයි ව්‍යාපාරය ආරම්භ කරනවා. කවද්ද ආරම්භ කරේ කියලා අපිට මේක දීලා නැහැ. කොහොම හරි මේ දවසේ අන්තිම වෙන විට මෙයා ව්‍යාපාරේ ටිකක් කරගෙන ඇවිල්ලා තමයි තියෙන්නේ. ටික දුරක් ගමනක් ඇවිල්ලා. ඒතකොට එදාට මුදල් ඉතුරු වෙන්නේ 19000යි. ණය ගැතියොත් ඉන්නවා 34000ක්. ණය ගැතියෝ කියලා කියන්නේ කවුද? ව්‍යාපාරයේ භාණ්ඩ ණයට මිලදී ගන්න පුද්ගලයන්. ඒගොල්ලෝ තමයි ණය ගැතියෝ කියලා කියන්නේ. ඒගොල්ලෝ වත්කම්. එහෙමනම් මෙයා දැන් පොහොර නිෂ්පාදනය කරගෙන යනවා. යන අතරමඟ තමයි මෙයා ලියාපදිංචි කරන්නේ. ණය හිමියොත් ඉන්නවා. අර කසල මිලදී ගත්ත අය වෙන්න පුළුවන් සමහර විට ණය හිමියෝ. උපකරණත් තියෙනවා 80000ක්. හරි, අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට කියන්නේ මේ සැප්තැම්බර් මාසේ 1 වෙනි දින ලියාපදිංචි කළ දින විට තියෙන වත්කම් සහ වගකීම් ටික තමයි මේකේ දීලා තින්නේ. සාරාංශයක් දීලා තියෙනවා. එදාට තියෙන්නේ මෙච්චරයි. එතකොට කෝ මේකේ ප්‍රාග්ධනය, මේකේ මේ දීලා තින්නේ මොනවද මේ? ගිනුම්ද? ඔව්, ගිනුම් කීපයක් දීලා තියෙනවා. අපිට ගිනුම් කියලා ගන්නත් පුළුවන්. ඇයි ඒ? අපි දන්නවා මුදල් තියෙන්නේ මුදල් ගිනුමේ. 19000 තියෙන්නේ මුදල් ගිනුමේ. ලෙජරේ. ලෙජරේ නේ තියෙන්නේ. ණය ගැතිය කොහෙද ඉන්නේ? ණය ගැතිය ඉන්නෙත් ලෙජරේ. ණය හිමිය කොහෙද ඉන්නේ? ණය හිමියොත් අපිට හම් වෙන්නේ ව්‍යාපාරයේ ලෙජරේ. නිෂ්පාදන උපකරණ කියන ස්ථාවර වත්කම් කොහෙද තියෙන්නේ? ලෙජරේ. එතකොට මේකේ සියලුම ගිනුම් තියනවද? තව දේවල් තියෙන්න පුළුවන්ද? සියලුම ගිනුම් තියනවද? අපිට ඒක නිගමනය කරන්න අමාරුයි. මේ ගිනුම් කීපයක් දීලා තියෙනවා. හැබැයි අපිට එකක් පේනවා මේකෙන් නැති එක දෙයක්. මොනවද? බලන්න. මං අහන ප්‍රශ්නේ ඔයගොල්ලන්ට තේරෙනවද? මේකේ තියෙන්න ඕන අවශ්‍යම දෙයක් මේකේ නැහැ. මොකක්ද? ප්‍රියන්තගේ ප්‍රාග්ධනය මේකේ ඇයි පේන්නේ නැත්තේ? ප්‍රියන්ත ව්‍යාපාරය ආරම්භ කරලා තින්නේ. ප්‍රියන්ත මේකේ ආයෝජනය කළ මුදල ඒක මොන ගිණුමේද තියෙන්න ඕන? ව්‍යාපාරයක ආයෝජනය කරන මුදල කොතනද තියෙන්න ඕන? ප්‍රාග්ධන ගිණුමේ. ප්‍රාග්ධන ගිණුමේ. ඒක ඇයි දීලා නැත්තේ? මොකක්ද අහන්නේ? ගිණුම් කරන සමීකරණය අගයන් සහිතව ලියා දක්වන්න. ගිණුම් කරන සමීකරණය අපිට හදන්න කියනවා. ගිණුම් කරන සමීකරණය හදන්න නම් අපිට ප්‍රාග්ධනය ඕනද? ප්‍රාග්ධන ගිණුම? ඔව්. සමීකරණය හදන්න නම් ප්‍රාග්ධනය අපිට දැනගන්න ඕන. එහෙමනම් කොහෙන්ද අපි ප්‍රාග්ධනය දැනගන්නේ? ප්‍රශ්නයක්. දීලා නැහැ. ප්‍රාග්ධනය දීලා නැහැ. එහෙනම් කොහෙන්ද අපි හොයාගන්නේ? ඒකට උත්තර දෙන්න අපි ගිණුම් කරන සමීකරණය ඉස්සෙල්ලම ලියලා බලමු. මෙන්න මේක තමයි ගිණුම් කරන සමීකරණය. මොකද්ද?
මොකද්ද සමීකරණය කවුරු හරි මට කියන්න? වත්කම් සමානයි හිමිකම් එකතු කිරීම මොකද්ද? වගකීම. මෙන්න මම ලිව්වා මොකද්ද? මේක මොකද්ද? මොකද්ද මේ? ගිනුම් කරන සමීකරණය. එතකොට ගිනුම් කරන සමීකරණයෙන් කුමන සම්බන්ධතාවයක්ද පෙන්වන්නේ? මේක ගණිතමය සමීකරණයක්. මේක ගණිතය ගණකාධිකරණයට සම්බන්ධ වෙන ස්ථානයක්. පාලමක්. ව්‍යාපාරික වත්කම් කියන්නේ මොකක්ද කියලා අපි දන්නවා. වත්කම් යටතේ ව්‍යාපාරයේ විවිධ ගිණුම් තියෙන්න පුළුවන්. ස්ථාවර වත්කම්, ජංගම වත්කම්, එහෙම නැත්නම් ජංගම වත්කම් කිව්වොත් එහෙම ණය ගැතියෝ, භාණ්ඩ තොග, ඊට පස්සේ ඉදිරියට කළ වියදම්, ගොඩනැගිලි, උපකරණ, යන්ත්‍ර සූත්‍ර මේවා වත්කම්. ඒතර ව්‍යාපාරික අපි ආයෝජනය කළ මුදලින් මොකද කරන්නේ? විවිධාකාරයේ වත්කම් පාවිච්චි කරනවා. ඇයි වත්කම්? ඒ වත්කම් වලින් තමයි අපි මේ ව්‍යාපාරය ඉස්සරහට අරන් යන්නේ. යන්ත්‍ර සූත්‍ර ඕන කාබනික පොහොර නිෂ්පාදනය කරන්න. අමුද්‍රව්‍ය තොග තියෙන්න ඕන අපිට කාබනික පොහොර නිෂ්පාදනය කරන්න. ඒ වගේම හදපු භාණ්ඩ ටිකක් තියෙන්න ඕන, ස්ටොක් එකක් තියෙන්න ඕන. කවුරු හරි ගන්න දෙන කරුවෙක් ඇවිල්ලා ඉල්ලුවොත් භාණ්ඩ ටික විකුණන්න. ඊට පස්සේ හැදෙන භාණ්ඩ සෙමි ප්‍රොසෙස් බාගෙට හදපු භාණ්ඩක් තියෙන්න ඕන. මොකද ලබන සතියේ කාබනික පොහොර නිෂ්පාදනය කරන්න. ඒ වගේ අපි මේක සංවිධානය වෙලා කරන ක්‍රියාවලියක්, නිෂ්පාදන ක්‍රියාවලියක්, සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක නිසා විවිධාකාරයේ වත්කම් ඕන. එතකොට වත්කම් ටික අපි කොහොමද ගන්නෙ? ව්‍යාපාරයට වත්කම් ඕන නම් වෙනමම අපිට ගෙදර තියෙන උපකරණ ගෙදර තියෙන්න ඕන. මේ ව්‍යාපාරයට වෙනම උපකරණ තියෙන්න ඕන. 100% ව්‍යාපාරයේ පරිහරණය සඳහා. එතකොට ව්‍යාපාරයේ බාරයටපත් වෙච්ච වත්කම් තියෙන්න ඕන. සමහරවිට වාහනයකුත් තියෙන්න ඕන. ට්‍රාන්ස්පෝර්ට් කරන්න. ඒ වගේ. එම්නම් කොහොමද වත්කම් ටික ගන්නෙ? ඒක ගන්න අපිට මුදල් දෙන පාර්ශවයන් කී දෙනෙක් ඉන්නවද? ප්‍රධාන වශයෙන් කණ්ඩායම් දෙකක් ඉන්නවා. පළවෙනි කණ්ඩායම කවුද? ව්‍යාපාරයේ අයිතිකරු. මේ ව්‍යාපාරේ නම් ප්‍රියන්ත මේ වත්කම් ටික ගන්න සල්ලි මූලික වශයෙන් යොදවනවා. හැබැයි ප්‍රියන්තට මේ ටික ගන්න සල්ලි මදි නම් අපිට මෙන්න මේ කට්ටිය අනිත් සල්ලි ටික දෙනවා. මෙතන කවුද ඉන්නේ? ණය හිමියෝ ඉන්න පුළුවන්, බැංකු ඉන්න පුළුවන්. ඒගොල්ලොත් අපිට අමුද්‍රව්‍ය ටික ගන්න, යන්ත්‍රයක් ගන්න අපිට මුදල් සපයනවා. එහෙමනම් ගිණුම් කරන සමීකරණයෙන් පෙන්වන්නේ ව්‍යාපාරික වත්කම් වල අයිතිය කාටද අයත් වෙන්නේ කියන එක. ව්‍යාපාරයේ බාරයටපත් වෙන වත්කම් සියල්ල එකතුව ගත්තොත් එහෙම ඒක එක්ක අයිති ව්‍යාපාරයට ප්‍රාග්ධනය සපයන අයිතිකරුට, එහෙම නැත්නම් ණය දුන්න ණය ආයතන, මූලායතන, බැංකු සහ ණය හිමියන්. ගිණුම් කරන සමීකරණයෙන් මෙන්න මේ සම්බන්ධතාවය තමයි පෙන්වන්නේ. ඒක නිසා අපි ඉගෙන ගත්ත ව්‍යාපාරයේ සිද්ධ වෙන ඕනම ගනුදෙනුවක් අපිට මේ ගිණුම් කරන සමීකරණයට ඇතුළත් කරන්න පුළුවන් කියලා. හැබැයි මතක තියාගන්න ඕන සමීකරණයට ඇතුළත් කරන විට ඒකෙන් මේ ගිණුම් කරන සමීකරණේ අගයන් වෙනස් වුණාට මේ වත්කම් වලට මේ දකුණු පැත්තේ තියෙන හිමිකම් සහ වගකීම් එකතු කරයින් පස්සේ එන ඒ සමස්ත එකතුව නම්
වෙනස් වෙන්න බෑ. මේ පැත්තේ ලක්ෂ 7ක් ආවොත් අනිවාර්යෙන්ම මේ පැත්තෙත් ලක්ෂ 7ක් එන්න ඕන. හොඳයි. ඒක අපූර්ව විද්‍යාවක්. අපි බලමු විද්‍යාවක්ද එහෙම නැත්නම් ඒක ගණිතමය දෙයක්ද කියලා. අපි දැන් සමීකරණයට මේවා බලමු. මේවා දාගමු. එහෙමනම් මේකේ තියෙන මුදල් කියන්නේ මොකද්ද? වත්කමක්. ණය ගැතිය කියන්නේත් වත්කමක්. ණය හිමියෝ කියන්නේ වගකීමක්. ඒ වගේ ගොඩක් තියෙන්න පුළුවන්. අපි ඒවා දාගන්නවා. නිෂ්පාදන උපකරණ කියන්නේ වත්කම්. හරි. අපි එහෙමනම් වත්කම් ටික වත්කම් පැත්තට එකතු කරමු. මොනවද වත්කම් ටික? අපි බලමු මොනවද වත්කම් කියලා. ගිණුම් කරන සමීකරණයට දැන් මම අගයන් ටික ඇතුළත් කරනවා. මුදල් කීයද? රුපියල් 19000යි. හොඳින් බලා ගන්න. ණය ගැතියෝ කීයද? රුපියල් 34000යි. වත්කම් යටතේ අපි දානවා. තව මොනවද වත්කම් තියෙන්නේ? උපකරණ ස්ථාවර වත්කම්. ඒකත් අපි දානවා වත්කම් යටතේ. කීයද? 80000යි. 80000යි. දැන් අපි බලමු මුළු වත්කම් කීයද කියලා. කීයද මුළු වත්කම්? 80000යි 19000යි 99000යි 1,02,400යි. හරිද මම? අපි මෙහෙම එකතු කරමු බලන්න. අපි එකතු කරලා බලමු හරිද කියලා. 80000යි 3,400යි 19000යි. කීයද? 1,02,400යි. වත්කම් පැත්ත අපිට ලැබෙනවා 1,02,400. අපි දැන් යමු අපි ගත්ත නැති දේවල් කීයක් තියෙනවද? මොකද්ද තියෙන්නේ? ණය හිමියෝ අපි තාම ගත්තේ නැහැ. වත්කම් ගත්තා, වත්කම් ඔක්කොම ගත්තා, දෙවෙනි වත්කමත් ගත්තා. වගකීම් එක දැන් තමයි අපි ගන්න. වගකීම් කීයද? ණය හිමියෝ රුපියල් 23000යි. 23000යි. ඒක වගකීමක් හන්ද තමයි ගිණුම් කරන සමීකරණේ මම වගකීම් යටතේ ගන්නේ. මොකද්ද මෙයා? ණය හිමි. ණය හිමියෝ හන්ද 23000ක් මම ගත්තා. ඒතර අපිට වෙනත් ඉලක්කම් නැහැ. හරි? එහෙමනම් වගකීම් සියල්ලේ එකතුවත් කීයද? රුපියල් වෙනත් වගකීමක් නැති නිසා 23000යි. දැන් මොකද කරේ? මේ ගානේ දීලා තියෙන සියලුම මූල්‍ය තොරතුරු ටික මම ගිණුම් කරන සමීකරණයට දාගත්තා. එතකොට මේකේ හිමිකම් කීයද? හරි මෙතන එකතු කිරීමේ ලකුණක් එනවනේ. ඒක නිසා මම එකතු කිරීමේ ලකුණක් දාන්නම්. මොකද ගිණුම් කරන සමීකරණය තමයි අපි මෙතනට එන්නේ. වගකීම් ටික අපි හොයාගත්තා 23000යි කියලා, වත්කම් ටික 1,02,400යි. ඊට පස්සේ සමාන ලකුණු. ඕගලන්ට මම කිව්වා මේ වත්කම් වලට මේ පැත්තේ තියෙන ගාන අනිවාර්යයෙන්ම එකතු කරායින් පස්සේ සමාන වෙන්න ඕන කියලා. සමාන වෙන්න ඕන කියලා. එහෙමනම් දැන් අපි කිව්වා වත්කම් වල මුළු එකතුවට සමාන වෙන්න ඕන කියලා. මේ සමාන ලකුණෙන් දකුණු පැත්තේ තියෙන වගකීම් සහ හිමිකම්. ඒක මං කිව්වා. එතන වගකීම් වල එකතුව අපි දන්නවා 23000යි කියලා. එතනින් එහාට තවත් අපිට මග ඇරිච්ච වගකීම් කිසිවක් නැහැ. එහෙමනම් මේ එකතුවට මේ වගකීම් වල එකතුව කියන්නේ කුඩා සංඛ්‍යාවක්. මේ පැත්තේ තියෙනවා විශාල සංඛ්‍යාවක්, මේ පැත්තේ තියෙනවා කුඩා සංඛ්‍යාවක් 23000යි. එහෙමනම් අපි අනිවාර්යෙන්ම අපිට තේරෙන දෙයක් තමයි මේ හිමිකම් කියන තැන
හිමිකම් කියන තැනට අගයක් අනිවාර්යෙන්ම එන්න ඕන. ඒක මේ ගානේ අපිට දීලා තිබ්බේ නැහැ. මං ඇහුවා කෝ මේ ගානේ ප්‍රාග්ධනය කියලා. එහෙම නැත්නම් අයිතිකරුගේ අයිතිය කියලා. ඒක මේකේ ගානේ දීලා තිබ්බේ නැහැ. දැන් බලන්න අපි මේ ගානේ දීලා තිබ්බ සංඛ්‍යාවල් ටිකම තමයි අපි මෙතනට දාගත්තේ. අපි මොකද්ද කරේ? මේ 19000 අපි මෙතනට ගෙනාවා. මේ 34000 34000 විදිහට මම අරන් තියෙන්නේ. 34000 මම නිවැරදි කරනවා. 34000 කියලා 34000ත් මම අරන් තියෙන්නේ. ඒකත් මම හරි දානවා මෙතනට. ඊට පස්සේ නිෂ්පාදන උපකරණත් මම 80000 මේ ආකාරයෙන් අරන් තියෙනවා. එහෙමනම් අපිට මේ එකතුවේ නිවැරදි කිරීමක් සිද්ධ කරන්න සිදු වෙනවා. ඒක නිසා අපි මේක හදාගමු. එකතුව හදාගමු. නැවත වතාවක් අපි එකතු කරලා බලමු. කීයක් දෙන්නේ? අපිට එකතු කරන්න තියෙන සංඛ්‍යා ටික 19000යි. ඉක්මනට එකතු කරමු. 34000යි සහ 80000යි. කීයද එකතුව? 133000යි. හරිද? 133000යි. එක්ලක්ෂ 33000යි. හරි. දැන් වගකීම් කියන්නේ 23000යි. දැන් මේ ගිණුම් කරන සමීකරණයේ විචල්යන් කීයක් තියෙනවද? වෙනස් වෙන්න පුළුවන් සංරචක කීයක් තියෙනවද? 3යි තියෙන්නේ. වත්කම් කියන බාස්කට් එක, හිමිකම් කියන බාස්කට් එක සහ වගකීම් කියන බාස්කට්. එතකොට මේ සමීකරණයක විචල්යන් වෙනස් වෙන්න පුළුවන් විචල්යන් දෙකක් අපි දන්නවා නම් අපි දන්න විචල්යන් දෙක මොනවද? මේ අවස්ථාවේදී අපි වත්කම් වලාගේ තියෙනවා, අපි ගාව වගකීම් වලාගේ තියෙනවා, අපි දන්නේ නැත්තේ හිමිකම් කියන අගේ. දෙකක් දන්නවා නම් තුනක් තියෙන තැන අනිත් එක අපිට හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? මේ අවස්ථාවේදී නම් මේ 133000ට සමාන වෙන්න ඕන මෙන්න මෙතන තියෙන මේ 23000 සහ මෙන්න මෙතන තියෙන මේ x කියන අගය කියලා අපි හිතමු. x කියන අගය එකතු කරොත් අපිට 33000ක් එනවා. එහෙමනම් x කොහොමද අපි හොයන්නේ? අපිට මේ 133000න් 23000 අඩු කරොත් මොකද මේ මුළු එකතුවට මේක එකතුවයි මේක එකතුවයි සමාන වෙන්න ඕනේ. එහෙනම් අපි දන්නේ නැත්තේ මේක පමණයි. ඒක නිසා එහෙමනම් මේ මුළු එකතුවෙන් වගකීම් ටික අයින් අඩු කරොත් එහෙම අපිට ලැබෙන පිළිතුර මොකද්ද? ලැබෙන පිළිතුර තමයි හිමිකම් ටික. එහෙමනම් අපි අඩු කරමු 133000න් කීයක්ද අඩු කරන්නේ? අපි දන්න වගකීම් වල එකතු අඩු කරොත් අපිට ලැබෙන පිළිතුර තමයි 110000. 110000 කියන්නේ මොනවද? මේ ව්‍යාපාරයේ හිමිකම්. දැන් 110000ට 23000 එකතු කරායින් පස්සේ කීයද පිළිතුර? 133000යි. එහෙමනම් ගිණුම් කරන සමීකරණය දැන් හරි. 133000ට මේ පැත්තෙන් 133000ක් මේ දෙක එකතු කරායින් පස්සේ ලැබෙනවා සමාන වෙනවා. එහෙමනම් ඔන්න ගිණුම් කරන සමීකරණය අපි සම්පූර්ණ කළා. හැබැයි මතක තියාගන්න ඕගොල්ලෝ මේ ගිණුම් කරන සමීකරණේ තියෙනකොට මේක හිස්තනක් විදිහට තියන්න එපා. ගිණුම් කරන සමීකරණය කියන එක අපි සංඛ්‍යාත්මකව අපි ඔප්පු කරන්න ඕන ගණිතමය විදිහට. ඒක අපි හොයාගත්තේ මේ වක්‍රාකාරයෙන් මෙන්න මේ විදිහට. මං හිතන්නේ දුවලා පුතාලා හැමෝටම මං කරපු දේ ඉතාමත් පැහැදිලි කියලා මම විශ්වාස කරනවා. අපි යමු ඊළඟ කොටසට. ඊළඟ කොටසෙන් මොකක්ද අපෙන් අහන්නේ? 2018 9 වෙනි මාසේ 30 වෙනි දිනට මුදල් ශේෂය ගණනය කරන්නලු. එතකොට අපිට මුදල් ශේෂය දීලා තියෙනවද? නැහැ. දීලා නැහැ. අපිට ඒක හොයන්න කියලා තමයි කියන්නේ. එතකොට 9 වෙනි මාසේ පළවෙනිදා මුදල් ශේෂය අපි දන්නවා රුපියල් කීයද? 19000යි කියලා. ඊට පස්සේ අපිට මොකද්ද වෙන්නේ? සැප්තැම්බර් මාසයේ සිදුවෙච්ච ගණදෙනු සියල්ල අපිට දීලා තියෙනවා. එහෙමනම් අපිට මුදල් ශේෂය හොයන්න පුළුවන් සැප්තැම්බර් මාසයේ අවසානයේ වන විට.
අපි ඒක හොයමු. මම යෝජනා කරනවා අපි මුදල් ගිණුමක් පෙර වැඩ විදිහට ගහමු කියලා. එතකොට අපිට ශේෂය ලබා ගන්න පුළුවන්. එහෙමනම් මුදල් ගිණුම. මුදල් ගිණුම අපි සකස් කරමු. පටන් ගන්නෙ කොතනින්ද? 9.1 ශේෂයෙන් 9.1 ශේෂය කීයද? රුපියල් 19000යි. එමනම් මාසය තුල සිදුවෙච්ච ගණදෙනු හොයන්න මොනවද කියලා. මුදල් ගිණුමට බලපෑමක් ඇති කරන ගණදෙනු මේ පැත්තේ කිසිවක් නැහැ. මේ පැත්තේ තියෙනවා අත්පිට විකුණුම් කියලා කියන්නේ මොකද්ද? මුදලට බහඬ විකිණීම. ණයට විකිණීම නෙමෙයි. අත්පිට විකුණුම් කියලා කියන්නේ එහෙමනම් විකුණුම් කියන ගිණුමට විකුණුම් කියන ගිණුම බැර කරලා අපි මොකද කරන්නේ? මේ සල්ලි ටික අපි 14500 මුදල් ගිණුම හර කරනවා. මක් නිසාද? යත් මුදලට විකුණපු භාණ්ඩ නිසා. ඊළඟට මොකද්ද සිද්ධ වෙන්නේ? බැංකු ගිණුමකුත් ආරම්භ කරනවා. කීයක් ආරම්භක ශේෂය තැන්පත් කරනවාද? රුපියල් 20000යි. අපි ඒ සඳහාත් භාවිතා කරන්නේ මේ ව්‍යාපාරයේ තියෙන මුදල්. ඒක නිසා අපි මේක ගත්තා, මේකත් ගත්තා. විදුලි වියදම් චෙක් පතකින් ගෙවීම 1500යි. බැංකු ගිණුමක් ආරම්භ කරලා ඒ බැංකු ගිණුමෙන් චෙක් පතක් නිකුත් කරනවා. එතකොට ඒක අපි ආයෙත් මෙතනට ගන්න ඕනද? අවශ්‍ය නැහැ. හේතුව තමයි අපි මේ මුදල් ගිණුම මුදල් ශේෂය තමයි අපිට හොයන්න කියන්නේ, බැංකු ශේෂය නෙමෙයි. බැංකු ගිණුමක් ආරම්භ කරලා කියනවා කියන්නේ තවත් බැංකු ගිණුමක් මෙතනින් ආරම්භ වෙනවා. නමුත් අපෙන් අහන්නේ මුදල් ශේෂය තමයි අහන්නේ. බැංකු ගිණුමේ ශේෂය අපෙන් අහන්නේ නැහැ. එහෙමනම් මේක අපිට අදාළ නැහැ. ඊළඟ ගණදෙනුව රුපියල් 50000ක් වටිනා උපකරණ සිල්වා සමාගමෙන් ගත්තා. මම මේ ගාන කියවන වෙලාවේ මම ඔයගොල්ලන්ට කිව්වා මේකෙත් වැදගත්කමක් තියෙනවා කියලා. මොකද්ද මේ ගණදෙනුව? 50000ක් වටිනා උපකරණ සිල්වා සමාගමෙන් ගත්තා කියලා මේ සිල්වා සමාගමෙන් නමක් දාලා මේ වගේ තොරතුරක් දුන්නොත් ඒකෙන් අපිට එන සිග්නල් එක මොකද්ද? මේ 50000ක් වටිනා උපකරණ තාම අරන් තියෙන්නේ ණයට කියන එක තමයි මේකෙන් ව්‍යංගයෙන් කියන්නේ සිල්වා සමාගමෙන් ගත්තා කියලා. මිලදී ගත්තා කියලා නෑ මේකේ. මිලදී ගත්තා කියලා තියෙනවා නම් මුදල් දීලා තමයි අරන් තියෙන්නේ. නමුත් මේකේ කියන්නේ මොකද්ද? ණයට ගත්තා කියන එක තමයි ව්‍යංගයෙන් කියන්නේ. මොකද ඇත්තටම 50000ක් අපිට සල්ලි ඇත්තෙත් නෑ. අපිට ඉස්සරහට තමයි කාබනික පොහොර විකුණලා තමයි එහෙම නැත්නම් බැංකුවෙන් ණයක් අරගෙන තමයි මේ ටික ගෙවන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ ගණදෙනුව මෙතනට එන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක තමයි මම කිව්වේ. එහෙමනම් වෙනත් මුදල් ගණදෙනු කිසිවක් නැති නිසා අපිට දැන් පුළුවන් මුදල් පොතේ ශේෂය හොයන්න. සාමාන්‍යයෙන් තියෙන්නේ මේ පැත්තෙන් තමයි වැඩි ශේෂයක් එන්නේ. ඒක නිසා අපි වම් පැත්තේ ශේෂය ඉස්සෙල්ලා එකතු කරලා බලමු. 0යි 0යි 5යි 9යි 4යි 13න් 3 ඉතිරි 1යි 33500යි 33500යි. එහෙනම් ශේෂය කීයද? 13500ක් ශේෂය. එහෙමනම් මේ ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ මොකද්ද? මුදල් ශේෂය කීයද? රුපියල් 13500යි. මුදල් ශේෂය 13500යි. හොඳයි. අපි දැන් 7 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. 7 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ මෙම ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු මූලික සටහන් පොත් දෙකක් සඳහන් කරන්න. මොකද්ද මේ අපේ ප්‍රියන්ත කාබනික පොහොර නිෂ්පාදකයෝ එයා නඩත්තු කරන්න ඕන මූලික සටහන් පොත්පත් කීපයක්. අපි දැක්ක මේ ණය ගැතියෝ ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? ණයට භාණ්ඩ විකුණනවා. ණයට භාණ්ඩ විකුණනවා නම් අපිට තියෙන්න ඕන මූලික සටහන් පොත මොකද්ද? මොකද්ද? ඒකට අපි කියන්නේ මොන ජර්නලේ කියලාද?
විකුණුම් ජර්නලය. ප්‍රියන්තට අවශ්‍යයි. ණය හිමියොත් ඉන්නවා. ණය හිමියෝ ඉන්නවා නම් මොකද්ද මූලික සටහන් පොත? ගැනුම් ජර්නලය. තව මොකද්ද? 50,000ක් වටිනා උපකරණ සිල්වා සමාගමෙන් ණයට ගත්තා. මොකද්ද එහෙමනම් මේ වගේ ණයට උපකරණ මිලදී ගත්තොත් ඒක මුලින්ම සටහන් වන මූලික සටහන් පොත මොකද්ද? ඔයගොල්ලන්ගේ පිළිතුරු පරීක්ෂා කරලා බලන්න මේවා හරිද කියලා. පොදු ජර්නලය. ණයට ස්ථාවරවත්කම් මිලදී ගන්නවා නම් සටහන් වන මූලික සටහන් පොත තමයි පොදු ජර්නලය. මොකද්ද මූලික සටහන් පොතක් කියලා කියන්නේ? අපි චුට්ටක් ඒක ගැනත් අහලා බලමු. මූලික සටහන් පොතක් කියලා කියන්නේ ලෙජරේට ගිණුම් තොරතුරු ගෙනියන්න ඉස්සෙල්ලා මේ ගණදෙනු පිළිබඳ විස්තරාත්මක තොරතුරු අනුපිළිවෙලෙන් ඇතුළත් කරන මුලින්ම සඳහන් වන ලේඛනයට අපි කියනවා මූලික සටහන් පොත් කියලා. එතන මූලික සටහන් පොත්පත් වලට ඒක නඩත්තු කරන්න අපි ඒ තොරතුරු කොහෙන්ද ගන්නෙ? මූලාශ්‍ර ලියකියවිලි වලින්. මොනවාද මූලාශ්‍ර ලියකියවිලි කියලා කියන්නේ? විකුණනකොට අපි විකුණුම් ඉන්වොයිස් එකක් නිකුත් කරනවා. ඒක තමයි විකුණුම් ජර්නලයට අදාළ මූලාශ්‍ර ලියවිලි. ගන්නකොට මොකද්ද වෙන්නේ? අමුද්‍රව්‍ය ගන්නකොට අපිට ලැබෙනවා ඉන්වොයිස් එකක් ලැබෙනවා. ණයට ගන්නකොට අපිට ඉන්වොයිස් එකක් ලැබෙනවා. අපි කොච්චර ප්‍රමාණයක් ගත්තද, කොච්චර ණයක් ගෙවන්න ඕනද, කාටද ණය ගෙවන්න ඕන, කවදගෙන් ඉස්සෙල්ලාද ණය ගෙවන්න ඕන. මේ වගේ තොරතුරු. අපිට ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා නම් ඩිස්කවුන්ට් එකේ තොරතුරු දාලා අපිට හම්බ වෙනවා. ඉන්වොයිස් එකක් එමනම් මූලික සටහන් පොත් දෙකක් ලිව්වොත් අපිට ප්‍රමාණවත් මේ ලකුණු ටික ගන්න. ඊළඟ ප්‍රශ්නය 8 වෙනි ප්‍රශ්නය. විදුලි වියදම් චෙක් පතකින් ගෙවීමේ දිත්ත සටහන ලියන්න. මොකද්ද? විදුලි වියදම් චෙක් පතකින් ගෙව්වා කියලා 1500ක් එක ගණදෙනුවක් තියෙනවා. මේ ගණදෙනුව අපි ගිණුම් ගත කරනකොට දිත්ත සටහන තමයි අහන්නේ. විදුලි වියදම් චෙක් පතකින් ගෙවීමේ දිත්ත සටහන තමයි ලියන්න කියන්නේ. මතක තියාගන්න මේක ගෙවලා තියෙන්නේ කොහොමද? මුදල් දීලා නෙමෙයි චෙක් පතක් විදුලි බල මණ්ඩලය නමින් නිකුත් කරලා තියෙනවා. චෙක් පතකින් තමයි අපි ගිහිල්ලා බැංකුවට කියනවා මේක විදුලි බල මණ්ඩලයට ගෙවන්න මේ චෙක් පත කියලා අපි තැන්පත් කරනවා. විදුලි බල මණ්ඩලයට ගිහිල්ලා අපි චෙක් පත දෙනවා. එහෙම නැත්නම් විදුලි බල මණ්ඩලයේ තියෙන කැෂියර් එකට ගිහිල්ලා අපි චෙක් පතක් දෙනවා. ඒ දුන්න ගමන් අපේ සල්ලි ටික යනවද? නැහැ. ඒක බැංකු ගිණුම හරහා තමයි යන්නේ. එහෙමනම් දිත්ත සටහන මොකද්ද? විදුලිය කියන්නේ මොකද්ද? විදුලි වියදම් කියන්නේ වියදම් ගිණුමක්. එහෙමනම් හර වෙන්නේ කොතනද? විදුලි වියදම් ගිණුම ලෙජරේ තියෙන ගිණුමක්, වියදම් ගිණුමක්. ඒකට අපි කියනවා විදුලි වියදම් ගිණුම කියලා. අපි ගිණුමක් ආරම්භ කරලා ඒ ගිණුමට අපි හර කරනවා කීයක්ද? රුපියල් 1500ක්. බැර වෙන්නේ කොතනද? අපි ගෙවන්නේ මුදලින්ද චෙක් පතකින්ද? චෙක් පතකින් ගෙවන නිසා අපි බැර කරන්නේ මොන ගිණුමද? බැංකු ගිණුම. අපි දැක්කා සිල්ලා රුපියල් 25000ක් අපේ සිල්ලා නෙමෙයි ප්‍රියන්ත නේද? අපි ප්‍රියන්ත මහතා බැංකු ගිණුමක් ආරම්භ කරා රුපියල් 20000ක මූලික තැන්පතුවක් දාලා. අන්නේ 20000 භාවිතා කරලා අපිට පුළුවන් 1500 ගෙවන්න. ඒක නිසා මේ අවස්ථාවේදී අපි බැර කරන්නේ බැංකු ගිණුම. එහෙනම් දිත්ත සටහන අපිට ඔය ආකාරයෙන් ලියන්න පුළුවන් 8 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු විදිහට. 9 වෙනි ප්‍රශ්නය.
9වෙනි ප්‍රශ්නයෙන් අහනවා හිමිකම් අඩුවීමට බලපාන ගණදෙනුවක් සඳහන් කරන්න කියලා. හිමිකම් අඩුවීමට. හිමිකම් කියලා කියන්නේ මොකද්ද? නැවත වතාවක් මම ඔයගොල්ලන්ට පේන්න සලස්වන්නම්. මොකද්ද? ගිණුම් කරන සමීකරණය. මෙන්න. ගිණුම් කරන සමීකරණය කියලා කියන්නේ වත්කම් සමානයි හිමිකම් සහ වගකීම්. එතකොට මේ හිමිකම් වැඩි වෙන්න බලපාන ගණදෙනු මොනවද? එකක් තමයි ප්‍රාග්ධනය අලුතෙන් ඉස්සෙල්ලම යොදවනකොට හිමිකමක් ඇති වෙනවා. ඒකේ ද්විත්ව සටහන් තමයි මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. අමතර ප්‍රාග්ධනය යොදවනවා නම් හිමිකම වැඩි වෙන්න බලපානවා. මොකද්ද? එහෙමනම් අමතර ප්‍රාග්ධනය යෙදුවොත් නැවත වතාවක් මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර හිමිකම වැඩි වෙනවා. දැන් මේ ප්‍රශ්නේ මොකක්ද අහන්නේ? හිමිකම අඩුවීමට බලපාන ගණදෙනුවක් මේකෙන් හොයන්නලු. හිමිකම අඩු වෙන්න බලපාන ගණදෙනු මොනවද? වියදමක් කරොත් මොකද්ද වෙන්නේ? හිමිකම වැඩි වෙනවද අඩු වෙනවද? වියදමක් කරොත් හිමිකම අඩු වෙනවා. වියදම ගිණුම් කරන සමීකරණයේ කොතනද දාන්නේ අපි? අපි දාන්නේ එක ගලපන්නේ හිමිකම් වලට. වියදමක් කරොත්. ආදායමක් ලැබුණොත් අපි ගිණුම් කරන සමීකරණයේ කොතනටද ගලපන්නේ? හිමිකම ආදායමේ ප්‍රමාණයෙන් වැඩි කරලා දානවා. ආදායම් සහ වියදම් තිබ්බොත් ඒ දෙකේ වෙනස අපි අවසාන වශයෙන් ගලපන්නේ හිමිකමට. එහෙමනම් හිමිකම අඩු වෙනවා කියලා අපි කිව්වා වියදම් නිසා. එහෙමනම් මේකේ තියෙන තොරතුරු ආශ්‍රයෙන් අපි මොකද්ද කරන්නේ? හිමිකම් අඩුවීමට බලපාන ගණදෙනුවක් අපිට හොයන්න ඕනේ. එහෙමනම් ගණදෙනු ටික මෙන්න මේවා. මොනවද? මුදල්, ණය ගැතියෝ, ණය හිමියෝ, උපකරණ. මේ ගණදෙනු ටිකෙන් හිමිකම අඩුවීමට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඒක ඇත්තේ මෙන්න මෙතනින් තමයි අපිට හොයාගන්න ඕනේ. විකුණුම් නිසා මොකද්ද වෙන්නේ? හිමිකම් ආදායමක් වැඩි වුණොත් හිමිකම වැඩි වෙනවා. හිමිකම ඉහළ යනවා. බැංකු ගිණුමක් ආරම්භ කරනකොට හිමිකමට බලපෑමක් ඇති වෙනවද? නැහැ. මොකද? ඒක වියදමක් නෙමෙයිනේ. බැංකුව කියන්නේ ඒක තැන්පතුවක්. ඒක වත්කම් ගිණුමක්. බැංකු ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. ඒක හන්ද බැංකුවේ මුදල් තැන්පත් කිරීම නිසා හිමිකමේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නේද? ඔව්, හිමිකමේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි අයිතිකරු ගෙදරින් මුදල් ගෙනල්ලා අතිරේක ප්‍රාග්ධනයක් දාලා බැංකු ගිණුම ආරම්භ කරා නම් හිමිකම වෙනස් වෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. නමුත් මේ අවස්ථාවේදී අපි බැංකුවේ තියෙන මුදල් භාවිතා කරලානේ අපේ ව්‍යාපාරයේ තියෙන මුදල් භාවිතා කරලා තමයි බැංකු ගිණුම ආරම්භ කරේ. 20000ක් එතනින් තමයි ගත්තේ. ඒකන්ද හිමිකම වෙනස් වෙන්න ඒක හේතුවක් උනේ නැහැ. නමුත් විදුලි වියදම නිසා මොකද්ද සිද්ධ වෙන්නේ? හිමිකම අඩු වෙනවා. ඒක නිසා හිමිකම අඩුවීමට බලපාන ගණදෙනුවක් තමයි මොකද්ද? විදුලි වියදම. රුපියල් 1500. වියදම් නිසා හිමිකම් අඩු වෙනවා. 10 වෙනි ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නයේ අවසාන උප ප්‍රශ්න දෙක. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රුපියල් 50000ක උපකරණ මිලදී ගැනීම සිල්වා සමාගම. මෙම ගණදිනුව සටහන් කරන මූලික පොත මොකද්ද? අපි ඒක ඉස්සෙල්ලා කතා කරා. මොකද්ද? පොදු ජර්නලය. පොදු ජර්නලය. ඇයි ඒක වෙනත් ජර්නලයකට යන්නේ නැත්තේ? ඒක ගැනුම් හා අදාළ ගණදෙනුවක්ද? නැහැ. විකුණුම් සහ අදාළ දෙයක්ුත් නෙමෙයි. එතන මුදල් හා අදාළ දෙයක්ද? ණයටනේ අරන් තියන්නේ. ඒකන්ද මුදල් ගිණුමට එන්නෙත් නැහැ, බැංකු ගිණුමට එන්නෙත් නැහැ. හරි? ඊට පස්සේ සුළු මුදල් ගිණුමට එන්නෙත් නැහැ. එහෙනම් තව ඉතුරුලා තියෙන එකයි පොදු ජර්නලය. ණයට උපකරණ ගත්තොත් අපි ඒක පොදු ජර්නලය හරහා තමයි ප්‍රථම වරට මේ ණයට ගත්ත ගණදෙනුව පිළිබඳ විස්තරාත්මක තොරතුරු අන්තර්ගත කරන්නේ. ඒ සඳහා අපි නිර්මාණය කරන ආරම්භ කරන මූලාශ්‍ර ලේඛනය මොකද්ද? ජර්නල් සටහන.
ජර්නල් සටහන ජර්නල් එන්ට්‍රි කියලාත් කියනවා. හරබැර කියලා අපි සංලක්ෂයක් එක්ක දාන ජර්නල් එන්ට්‍රි එක තමයි ඒකේ මූලාශ්‍ර ලේඛනය. එhmenan මූලික පොත අපි නම් කරගත්තා පොදු ජර්නලය කියලා. අදාළ ජර්නල් සටහන අපි මූලාශ්‍ර ලේඛනයක් අපි ආරම්භ කරනවා නම් අපි මොකද කරන්නේ? අපි ආරම්භ කරන්නේ පොදු ජර්නලය කියන ලියවිල්ල. මොකද්ද? පොදු ජර්නලය කියලා අපි ලියකියවිල්ලක් ආරම්භ කරනවා. ඒක අපි නම් කරනවා මොකක් කියලාද? පොදු ජර්නලයේ තමයි ජර්නල් සටහන දාන්නේ. ආකෘතිය තවදුරටත් සම්පූර්ණ වෙන්න ඕන. දිනය, විස්තරය, දිනය ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා විස්තරය. ඊට පස්සේ තවත් අපිට තීරුවක් අවශ්‍ය වෙනවා ජර්නල් අංකය. ඊට පස්සේ හර සහ බැර. මේ විදිහට තමයි අපි ආකෘතිය සකස් වෙන්නේ. අපි එක නම් කරගමු. දිනය, විස්තරය, අපිට තවත් තීරුවක් මෙතන අවශ්‍ය වෙනවා ජර්නල් අංකය. ජර්නල් අංකය දාන්න තව තීරුවක් අවශ්‍ය වෙනවා. ඒකත් මම නම් කරනවා මෙතනින්. මනම් ඒකට කියනවා අපි වවුචර් අංකය කියලා. වවුචර් අංකය, ජර්නල් එන්ට්‍රි අංකය, ඊට පස්සේ විස්තරය, ඊට පස්සේ ලෙජර් පිටුව, ලෙජර් ගිණුමේ කුමන පිටුවේද තියෙන්නේ කියන එක සහ හර බැර වශයෙන්. හොඳයි, මොකද්ද ගණදෙනුව? අපිට කිව්වේ 50000ක උපකරණ ණයට ගැනීම සිල්වා සමාගමෙන්. එමනම් දිනය අපිට දීලා තියනවාද? දිනය අපිට දීලා නෑ මං හිතන්නේ. දිනේ දීලා තිබ්බනම් අපිට දිනේ දාන්න පුළුවන්. දිනයක් අපිට දීලා නැහැ. සැප්තැම්බර් මාසයේ තමයි සිද්ධ වෙන්නේ. ඒකන්ද අපි ඒක තියමු. වවුචර් අංකය අපි දන්නේ නැහැ. ඕනනම් අපිට 1 කියලා දාගන්න පුළුවන්. වවුචර් අංකය 1 කියලා අපි උපකල්පනය කරමු. විස්තරය තමයි උපකරණ ගිණුම ඒක හර වෙනවා කීයකින්ද? රුපියල් 50000කින්. සහ බැර වෙන්නේ කොතනද? සිල්වා සමාගම. එයා අපේ ණය ගැතියෙක්, ණය හිමියෙක්, ණයට භාණ්ඩ දුන්නේ කෙනෙක්. එමනම් මොකද්ද? අපි විස්තරයේ විදිහට දානවා රුපියල් 50000ක් වටිනා උපකරණ සිල්වා සමාගමෙන් ණයට ගැනීම. මේක තමයි අපේ ගිණුම් සංලක්ෂය. ඒතර ජර්නල් එන්ට්‍රි එක තමයි, ජර්නල් සටහන තමයි උපකරණ ගිණුම හර වෙනවා, සිල්වා සමාගම බැර වෙනවා. ඊට පස්සේ ලෙජර් ගිණුමේ ලෙජරයට ගිහිල්ලා අපි මේ උපකරණ ගිණුම සහ සිල්වා සමාගමේ ණය හිමි ගිණුම් අපි ආරම්භ කරනවා. මේක තමයි ඊළඟට ප්‍රශ්නේ අනෙක් කොටස මොකක්ද? අයන්න පොදු ජර්නලය සහ මෙම ගණදෙනුව සටහන් කිරීමට අදාළ ජර්නල් සටහන මේ ආකාරයෙන් අපි
ලියනවා. හොඳයි. අපි දැන් මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නේ ප්‍රශ්න 10ටම අපි පිළිතුරු සැපයුවා. අපිට ඊළඟට තියෙන්නේ තව අපේ ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස සහ දෙවෙනි කොටස. අනිවාර්ය ප්‍රශ්නේ අපි මෙසේ අවසන් කරනවා. අපි ඊට පස්සේ පළවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් සහ දෙවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් අපි තෝරගෙන අපිට වර්ණාත්මක විදිහට පිළිතුරු ලියන්න පුළුවන්. හොඳයි. අපි මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස පිළිබඳ සාකච්ඡාව අපි ඒක ආරම්භ කරමු අපේ ඊළඟ පරිච්ඡේදයෙන්. ඒක නිසා දුවලා පුතාලා හැමෝටම මම නැවත වතාවක් මාත් සමග රැඳී සිටින්න කියලා මම ආරාධනා කරනවා ඊළඟ පරිච්ඡේදය පිළිබඳ සාකච්ඡාවේදී. අපි නැවත වතාවක් හමු වෙමු. එවනම්